ආයුබෝවන්. ලබඳින පදවැල් ලාලනීය ලීලයකින් ගයන නිසාම නොවේ ලතෙත් බව නිසාත් ලයාන්විතයා වූ කීර්ති පැස්කුවල් නම් වූ ගාන්ධර්වයා නමිනුයි අද මේ සියපත් පුකුරු පිපෙන්නේ. කීර්ති පැස්කුවල් ගාන්ධර්වයා කියලා කිව්වේ මගේ වචනයක් නෙවෙයි, උපුට ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණ නිර්මාණකරුවගේ වචනයක්. ඒ වචනය ගාන්ධර්වයා කියන වචනය කීර්ති පැස්කුවල් කියන නමට ඈඳන එක සුදුසුද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් නෙවෙයි ජයන්ත අයියගෙන් අහන්න පුළුවන්. ගාන්ධර්වයානි ආයුබෝවන්. ආයුබෝවන්. කෙසේ නමුත් ගාන්ධර්වයා කියන එක නම් මට නොකියුවට කමක් නැහැ. මම ඒ තරම්ම උතුම් කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය සංගීතඥයෙක් පමණයි කියලා තමයි මම හිතන්නේ. ඒ ඔබ පළ කරන නිහතමානීත්වයම තමයි. හැබැයි ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවා කියනවා ගාන්ධර්වයා කියන වචනය ඔහු හිතාමතාම යොදන්නේ කියලත් ඔහු එක තැනක කියනවා. ඔබ පොතක් වගේ කියලයි ඔබ ගැන නිකන් හදාරලා බලද්දි කෙටි කාලයක් තුල උනත් දැනෙන කාරණාව. මේ පොත එක පැත්තකින් පර්යේෂණකාරයන්, ඊට පස්සේ ඒකේ තියෙනවා ජීවන අනුභූතීන්, ඊළඟට ගීත, ස්වර ප්‍රස්තාර, මේ සියල්ල සම්පූර්ණ පොතක් වගේ කියලා හිතෙන්නේ. මේ සියපත් පොකුරේදී ඔබේ ගීතාවලිය, ඒ ආපු ගමන් මග, මේ සියල්ල ගැන අපිට ඇසෙන් ඇස හැර බලන්න පුළුවන්. හැබැයි මට අහන්න හිතෙන පළවෙනි ප්‍රශ්නය ඒක නෙවෙයි. ඔබට පුළුවන් මේ ප්‍රශ්නය ඕනනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ජීවිතේ එක්තරා කාලෙක නවසීලන්තේ හිරගෙදරක ඔබ ඉන්නවා. අපි දෙන්න දැන් එතෙන්ට ගියොත් ඔබට පේනවා ඒ හිර කුටිය. ඔබ එතන ඉඳගෙන මට මොකද කියන්නේ? මල්ලි කියලා කතාව පටන් ගත්තොත් එතෙන්ට ගිහිල්ලා ඔබ මොකද කියන්නේ? ඔව්, අපි ජීවිතේ විවිධාකාර වූ හැලහැප්පීම් වලට, නැගීම් වැටීම්, ජයග්‍රහණ පරාජයන් වලට මුහුණ දෙනවා. එතකොට මම හිතනවා මගේ ජීවිතේ මම ඔය කියන පරාජයන් ජයග්‍රහණ ඕනෑ තරම් විදලා තියෙනවා. ඒකේ එක අවස්ථාවක් තමයි ඔය නවසීලන්තේ හිරගෙදර මම ගත කරපු කාලය. දවස් 52ක් මම ඒ රිමාන්ඩ් හිරගෙදර ගත කරා නවසීලන්තේ ඕක්ලන්ඩ් නුවර. ඔබට ලැජ්ජ නැද්ද එහෙම කියන්න? හිරගෙදර ගත කළා කියලා? තමාගේ ජීවිතේ සිදුවීමක් ප්‍රසිද්ධ කෙනෙකුගේ ගැන ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කාරණයක් විය යුතු නැහැ කියලා මම හිතන්නේ. මොකද අවංකව ජීවත් වෙන කෙනෙක් නම් තමාගේ සැබෑ ජීවිතය හෙළි කළ යුතුයි. මගේ මේ කීර්ති පොතේ ඒ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දක්වලා තියෙනවා. මම ගෞරව කරන කාරණාව තමයි ඔබ ඒ හිරගෙදර ඉඳිද්දි ඔබ පොත් දෙකක් ලියනවා. එක පොතක් මේ හිරෙන් නිදහස් වෙලා නවසීලන්තෙම නැවත පදිංචි වුණොත් මොකද කරන්නේ? දෙවනි පොත හිරෙන් නිදහස් වෙන්න බැරුව ආයෙ ලංකාවට යන්න උනොත් මොකද කරන්නේ? මම ඔබේ චරිතයේ ආසම වචන දෙක තමයි, වාක්‍ය පෙළ දෙක තමයි ඒ. මිනිස්සුන්ට ජීවිතේ ඕනම අවස්ථාවකදී එහෙම විකල්ප තියෙන්න ඕනේ. හැබැයි ඔබ එක තැනකදී තෝරගන්න ඔබට සිද්ධ වෙනවා, සා දෛවය විසින් ඔබට නියම කරනවා ආයේ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන, නිකන් ෂර්ට් එක උඩින් දාගෙන, අර පත්තරවල ඊට කලින් මුල් පිටුවල සැරසිච්ච ආකර්ශනීය ගායකයා නිකන් කටුනායක ගුවන්තොටුපොළින් බැහැරෙනවා. අතේ සල්ලි කීයක් තිබුණාද? 7-5ක්වත් තිබුණේ නැහැ. මගේ මිත්‍රයෙක් ගුවන්තොටුපොළේදී රුපියල් 3000ක් දුන්නා. ඒ දවස්වල මේ කොළඹ ඉඳන් මොරටුවට එන්න වෑන් එකකට ගත්තේ රුපියල් 1500. ඉතින් වෑන් එකට 1500 දීලා ඉතින් 1500න් තමයි මගේ ජීවිතය ආරම්භ කරේ 2004 පෙබරවාරි 4 වෙනිදා. ඔබ ආඩම්බරෙන් කියන්නේ? හරිම ආඩම්බරයි. අර පොත් දෙක ගැන කියනවා නම් මම ගොඩාක් පුවත්පත් කියවුවා. පොත්පත් කියවුවා මේ දවස් 52 ඇතුළත. මේ හැම එකකම මම වැඩිපුර අවධානය යොමු කරේ ධනාත්මක චින්තනය. ජීවිතේ කොහොමද ජයගන්නේ? කොහොමද අපි ඉස්සරහට යනකොට අපේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න ඕනේ? ආදි වශයෙන් බොහෝ පොත් කියවුවා. මනස මම ගොඩක් ශක්තිමත් කරගත්තා. ඒ කරගෙන තමයි මම ওই පොත් දෙක ලිව්වේ. නවසීලන්තේ මම ජීවත් වෙනවා නම් මම කොහොමද මගේ ඉදිරි සැලැස්ම මොනවද වෙන්නේ කියලා. ඒ වගේම නැවත ලංකාවට මං ගියොත්
නැවත කොහොමද මගේ කලා කටයුතු වලට නියැලෙන්නේ? මගේ ජීවිතේ නැවත ගොඩනගන්නේ කොහොමද? ඒක ඉතාමත් අසීරු කාරණාවක්. කියන එක ගැන පොතක් මම ලිව්වේ කරුණු කාල පරිච්ඡේදයන් වෙන් කරගෙන මේ කාලේ වෙනකොට මෙහෙම වෙන්න ඕනේ. මේ කාලේ වෙනකොට මෙහෙම වෙන්න ඕනේ. ආදි වශයෙන් මම මේ සැලසුම් කරපු දේවල් අද මම ජයග්‍රහණය කරලා විතරක් නෙවෙයි ඒක ඉක්මවා ගිහිල්ලා තවත් බොහෝ දේවල් කරන්නට මට ශක්තිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔබ ප්‍රශ්නයක් ආපු වෙලාවේදී ප්‍රශ්න ගැන නෙවෙයි හිතුවේ උත්තරේ ගැන. ඔබේ පොත් දෙකේම තියෙන උත්තර දෙකක්. අනිවාර්යයෙන්. එනිසායි මම විශ්වාස කරන්නේ මේ අද අපි පොතක් ගැනයි කතා කරන්න කියලා. නීල අහසේ සැඳෑ වලාවේ කියන ගීතය අපිට අයිතිවාසිකම් තියෙන ගීතයක්. ඇයි ඒක එහෙම කියන්නේ කියලා ගීතය විඳලා අපි කතා කරමු. වෙලා
ලාලනීය ලීලයක් කියලා කිව්වේ පටන් ගැන්වෙදිම ඔන්න ඔය නිසා ඔබට සහ මට මේ හදවතට දැනුණු දේ තමයි ඒ ලාලනීය ලීලයේ ප්‍රතිඵලය සහ එහි අරුමය. කීර්ති පැස්කොල් කියන වාද්‍ය ශිල්පියා 1981 අවුරුද්දේ හන්තානේ නිල් කඳු වැටි අතරේ කියලා ගීතයක් පටිගත කරනවා. හැබැයි රට්ටු දන්නේ නැහැ කීර්ති පැස්කොල් කියලා ගායකයෙක් ඉන්නවා කියලා 1983 84 විතර වෙනකම්ම. ඔව්. ඔය නීල අහසේ කියන ගීතය එක රැයින් ජනප්‍රිය වෙනවා. ඒකේ අයිතිවාසිකම තියෙන්නේ මේ ස්වාධීන රූපවාහිනියට. අනිවාර්යෙන්ම. කොහොමද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මේ ඒ දවස්වල හිටපු මේ වැඩ කරපු මේ අපේ කාර්මික ශිල්පීන් ඒ අනිත් සියලුම දෙනා මගේ වයසේම කට්ටිය තමයි. දැන් ඒකලත් පොඩ වයසට ගිහිල්ලා ඉතින්. මේ පැත්තෙන් බලාගෙන ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ. ඉතින් මේ මට හරියම උදව් කරන අපේ සංගීත කණ්ඩායම එනවා වැඩසටහන් වලට. එතකොටම ෆෝචුන් සංගීත කණ්ඩායමේ මధుර සංඝ වැඩසටහනට තමයි ගොඩක් ආවේ. අපේ ප්‍රවීණ සංගීතඥ පීඑල් සෝම්පාල මහත්මයා තමයි ඒකේ නිෂ්පාදකවරයා හැටියට කටයුතු කරේ. ඉතින් එතුමා නැති දවසක මගේ ගීත කීපයක් වගේ පටිගත කරපු ගීත තිබුණා. ඉතින් අර මම කිව්වේ අපේ මේ ඉන්න සහෝදර පිරිස එකතු වෙලා කීර්ති අපි වාගේ සින්දුවක් කරමු කියලා කිව්වා. ඉතින් මං ගාව කැසට් පටයක සින්දුව තිබුණා. ටක් ගාලා ඒක දැම්මා. මොකද පාලయ్య නැහැනේ. පාලయ్య අපි කියලා අපි කියන්නේ. එතුමා නැති වෙලාවේ ටක් ගාලා මගේ සින්දුව මේක වීඩියෝ ගත කරා මේ ශබ්දාගාරය ඇතුලේ. ඉතින් ඒත් එක්කම මේ මගේ නම හැමත් ලියලා දුන්නා ටක් ගාලා. ඒ දවස්වල මේ අකුරු ටයිප් සෙටින් කරන්නේ නැහැ. දැන් අකුරු අතින් තමයි අඳින්නේ. ඔව්. ඉතින් ටග්ගල නම ලියාගෙන ආව කීර්ති පැස්කොල් කියලා ඒක බිත්තියේ මවල ඒකටත් කැමරාව අල්ලනවා මැදදී යනකොට මම හිතන්නේ තාමත් ඇති මේ ස්වාධීන රූපවාහිනියේ ගීතේ තියෙන්න ඕනේ. ඔව්. ඉතින් කොහමද මේ සින්දුව අපි රූපගත කරා පාලයි යන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ආවට පස්සේ තමයි කිව්වේ මෙහෙම වැඩක් කරගෙන. ඊට පස්සේ එකපාරටම කට්ටියට කෑ ගැහුවා. මගේ අහන්න නැතුව තම්සල මොනවද මේ කරන්න කියලා කිව්ව ගමන් මම එතෙන්ට ගිය ගමන් හරි කීර්ති කරා හොඳයි වැඩේ කරගත්තා කියලා ඇටක් ගාලා ඒකට අවුඩමත කරලා අවසර දුන්නා. ඊට පස්සේ හැබැයි ඕක එකපාරම 83 දී මේක අපි රූපගත කරාට ස්වාධීන රූපවාහිනියේ එකපාරට මේක එළියට ආවේ නැහැ. 84 මැද භාගයේදී තමයි මොකක් හේතුවක් නිසාද දන්නේ නැහැ. කවුරු හරි මේක හිතපු කෙනෙක් තමයි මේක අරගෙන එකපාරට මේක විකාශය කරා. එක දවසක් රෑ. එක දවසක රෑ. ඔව්. ඊට පහුවෙන වෙනකොට තනි කරව මාව ඉතින් මිනිස්සු කලබල වෙලා හොයන්න ගත්ත විශේෂයෙන් තරුණ ගෑනු පිරිස තමයි එකක් මට කැමැත්ත දැක්කුවේ ඒ කාලෙම. කොහොම නමුත් අර ඒ වෙනකොට මම සංගීත කණ්ඩායමේ අපි ෆෝචුන්ස් කණ්ඩායමේ වැඩසටහන් වලට ඇවිල්ලා බේස් ගිටාරේ වාදනය කරනකොට අර ඉස්සරහින ශිල්පියා පිටිපස්සෙන් තමයි මාව පේන්නේ. ඉතින් නිතරම මේ රූපරාමු ඇතුලේ මාවත් පේනවා. ඒකේ මාව නිකන් වාදන ශිල්පියෙක් හැටියට පොඩ්ඩක් අර නෝටිස් වෙලා ගිහිල්ලා තිබුණා. ඔව්. ඒක එකපාරට මේ සින්දුත් කියනවනේ කියලා අර නමත් ලොකුට පොල් ගෙඩි අකුරු වගේ වැටුණා. ඒකෙන් මාව හඳුරගෙන ඉතින් රසිකත්වයේ ගොඩනගින්න පටන් ගත්තා එතෙන් සිට. කීර්ති පැස්කොල් කියන ගායකයෙක් ගැන රට්ටු දැනගන්නේ මේ ගීතය ප්‍රචාරය වුණාට පස්සේ කියලා කිව්වට වරදක් නැහැ. එක රැයින් ජනප්‍රිය වුණා කියලා කියන්නේ ස්වාධීන රූපවාහිනියට තිබිච්ච බලය කුමක්ද කියන එක පැහැදිලි. එක රැයකින් එහෙම ගායකයෙක් හදනවා කියලා කියන්නේ. අනිවාර්යයෙන්. මොකද ඒ දවස්වල රූපවාහිනී නාලිකා දෙකයිනේ තිබුණේ. ඉතින් මේ ගීතයක් මේ ටීවී channel එකේ යනවා කියලා කියන්නේ රටේ මිනිස්සු පිස්සු හැදිලා වගේ බලන් ඉන්නේ ওই channel දෙකනේ. ඉතින් මේක ගීතයක් වෙනකොට ඒකේ ආකර්ෂණය වැඩි. එතකොට දැන් කීර්ති උපාලි කුමාරවංශ ලියන ඔබේ චරිතාපදානයේ 48 වෙනි පිටුවේ ඔය සිද්ධිය ගැන විස්තර කරනවා. එතකොට එහෙම විස්තර කරද්දි කියනවා මේ අතර ITNහි කාර්ය මණ්ඩලයේ සිටි ඉන්ද්‍රජිත් වන්නිආරච්චි, ප්‍රාන් වාකිෂ්ඨ, ජයන්ත කරුණාරත්න, ඩෙනිස් රොඩ්රිගු, උපාලි රංජිත්, අනුරුද්ධ උඩුගම, GN අජිත්,
කීර්තියට නොමද සහයක් දුන්නා. ඒ වගේම තමයි රූපගත කරන්නට යෙදුණු ගීතයට නමක් ඕනේ. ඒ නම කවුද අත් අකුරෙන් ඇඳ දුන්නේ? ජනක මහල්පත් විසිනි කියලා. මම ඒ නම් හරියටම කිව්වේ නැත්නම් මොකද එක නමක් හරි මගේ අතින් කියවුන්නේ නැත්නම් ඔය කිව් එක බොහොම ස්තුතියි. ඒක වටිනවා. කියවුනේ නැති වුණොත් ඒක හොඳ නැහැ හිත රිදෙනවනේ. ඒ නිසා මම නොකිව්වේ. ඉතින් ඔන්න ඔය කට්ටිය තමයි මට එදා හිටියේ ඒ වැඩසටහන මගේ ගීතය ගායනා කරන අවස්ථාවේදී ඒ අයට මම හැමදාමත් ගරු කරනවා. මොකද මගේ මේ ජීවන ගමනට එදා මට අත්වැලක් වුණ අය අදටත් මම ඒ අය මගේ ඊටමත් හිස මුදිනින් පිළිගන්න මම ආචාර කරන ගෞරව කරන පිරිසක්. ඔව්. එතකොට ස්වාධීන රූපවාහිනී මාතාව සතුටු වෙයි ඔබ වැනි ගමනක් දිගු ගමනක් ආපු නිර්මාණකරුවෙක්ට අර මේ අපි කියන්නේ තිඹිරිගේ වුණා කියලා තිඹිරිගේ වෙච්ච එක ගැන ස්වාධීන රූපවාහිනී මාතාව සතුටු වෙයි. එතකොට මහනුවර ඉඳලා කොළඹ ඇවිල්ලා අවුරුදු 2-3ක් තමයි ඔය ගත වෙලා තියෙන්නේ. 1981 විතරනේ ඔබ මහනුවර ඉඳලා කොළඹට සිට පදිංචි 80 දී එන්නේ. එතකොට අර මහනුවර ඉඳපු පොඩි කාලේ පවුලේ බඩපිස්සගේ සංගීත පිස්සුව කොයි කාලේද ඇති වෙන්නේ? ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට කැමති. මොකද අම්මට හොඳට සින්දු කියන්න පුළුවන්. අම්මා කවි කියනවා, සින්දු කියනවා. තාත්තට සර්පිනාව වාදනය කරන්න පුළුවන් ටිකක්. ඉතින් මම හිතන්නේ ඒ පරිසරය තමයි පොඩි කාලෙම තිබුණේ. මගේ අයියා ගිටාරයක් හොයාගෙන අරගෙන ආවා ගෙදරට. ඉතින් පොඩ එයා ඉගෙන ගත්තා. ඉස්සර නුවර ඉගෙන ගන්න කෙනෙක් හිටියේ නෑ. කොළඹට ඇවිල්ලා තමයි කොළඹින් කවුරු හරි කෙනෙක්ගෙන් තමයි ඉගෙන ගත්තේ අයියාත්. ඉතින් ඔහොම අයියා මේ ගිටාරේ නිතර යුනිවර්සිටි තියෙනවා. මට ඒක අල්ලන්න තහනම් කරලා තිබුණේ මොකද මගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වෙයි කියලා. කෙසේ නමුත් අයියා හැබැයි උගන්වනවා මගේ ඥාති සහෝදරයා බන්දුලට. බන්දුලගෙන් මම ඉගෙන ගන්නවා. අයියට හොරේ. ඉතින් කොහොම තමයි මේක ගමන ආවේ. ඒක පිස්සුවක් බවට පත් වුණා. ඊට පස්සේ ඉතින් අපි පුංචි සංගීත කණ්ඩායමක් හදාගත්තා. අයියට හොරෙන් හදාගෙන පුංචි විසාද වලට ගියා. මුල්ම වතාවට මට මුදලක් කියලා ලැබුණේ රුපියල් 15ක් ලැබුණා මේ එක උත්සවයකට ගියයින් පස්සේ එලිමහන් ප්‍රසංගයකට ගියා තේරු උත්සවයකට ගියයින් පස්සේ ගම්පොළ තිබුණු ඊට පස්සේ ඒකට කියලා රුපියල් 15ක් ලැබුණා ඊට පස්සේ අපි රෑ ගම්පොළේ ඉඳලා ඒ බඩු ටිකත් උස්සගෙන පයින් ඇවිදගෙන නුවරට ආවේ. ඔය පයින් ඇවිදගෙන නුවරට ආවා කියලා කිව්වයින් පස්සේ නුවර රෑ කඩවල් වලින් කාලා බීලා පයින් ගෙදරට ආපු ඊට පස්සේ කෑගල්ලට යන යාළුවෝ බස් එකට නංගපු එහෙම අතීතයක් තිබුණා නේද? කවුද ඒ යාළුවෝ රංචු හිටියේ? ඇත්තටම ගැලැක්සිස් කණ්ඩායමේ මම වාදනය කරනකොට රූකාන්ත ගුණතිලකයි මහින්ද බණ්ඩාර දෙන්නම කෑගල්ලේනේ. ඉතින් ඒ දෙන්න අපිට හැමදාම රුපියල් 2ක් දෙනවා හැමෝටම ට්‍රාන්ස්පෝර්ට් වලට. ඉතින් ওই රුපියල් 2 බස් එකට යන්නයි එන්නයි තියෙන්නේ. මගේ රුපියල් 2කින් අපි එතන පෙරර හෝටලේ කියලා ගත්තා කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් එතනින් රැට මාළු පාන් කාලා ප්ලේන් තිබුණා 3 දෙනාම. මමයි රූකාන්තයි මහින්දයි. හලා මං ඒ දෙන්න කෑගල්ලේ බස් එකේ එකේ බස් එකේ නගින්නේ. ඒගොල්ලෝ ආන්දර එකේ බස් එකේ. ඔව්. ඒක වෙනකම් අපි ප්‍රැක්ටිස් කරලා ඉතින් මෙතෙන්ට ඇවිල්ලා තේ බීලා අපි ඉතින් හොඳට විනෝදෙන් ඉන්නවා. ඉඳලා මං ගෙදර යනවා. ඉතින් ওই විදිහට මාස 6ක් විතර අපි ගත කරා. ඒක සුන්දරම කාලයක්. ඉතින් ආයේ ඒ කාලේ එන්නේ නැහැ. හැබැයි ඒ යාළුවෝ නැවත මුණ ගැහෙනවා. ඒ නිසා මහින්ද බණ්ඩාර රූකාන්ත ගුණතිලක මේ කියන පිරිස අතර තියෙන බැඳීම ඒක දශකෙන් දශකයට ඊට පස්සේ වසරෙන් වසරට මාසෙන් මාසෙට දවසෙන් දවසට අලුත් වෙනවා නොව පැරණි වන රමණී. අපිට ඊළඟ ගීතය අහන්න හොඳ විරාමයක්. තරුපායෙන් ආස බලාගෙන ඇයි ඔබ තව ඉනෙන්නේ මගේ හද දිනු ආදරය සොරාගෙන වෙන්නේ කුණුවේ අද ඉන්නේ දිහිව සොයාගිය මගේ ජීවය දැන් කඳුලෙලිහා නතවන්නේ සමාවයන් සුඳුරියේ තව මත්මා අත්මයි වරද තින්නේ
රන්තරු පායන ආහත බලාගෙන ඇයි ඔබ තව ඉනෙන්නේ මගේ හද දිනු ආදරය සොරාගෙන වෙන කෙකුණුවේ අද ඉන්නේ පලාදෙ පලු කළ හදවත දෙන්නම් කාට එකතු කළ හැක්කේ බලාගන්න සිනහස තව ඔබටයි මාහත තුළ ඇමලේනේ රන්තරු පායන ආහස බලාගෙන ඇයි ඔබ තව ඉනෙන්නේ මගේ හද දිනු ආදරය සොරාගෙන වෙන කෙකුණුවේ අද ඉන්නේ දිහිව සොයාගේ මගේ ජීවය දැන් කඳුලැලිහා නැතවන්නේ සමාවයන් සුඳුරියේ තව මත්මා අතමයි වරද තින්නේ සමාවයන් සුඳුරියේ තව මත්මා අතමයි වරද තින්නේ සමාවයන් සුඳුරියේ තව මත්මා අතමයි වරද තින්නේ සමාවයන් සොඳුරේ තවමත් මා අතම තමයි වරද තියෙන්නේ. මේ ගීතයට කීර්ති පැස්කුවල් කියන ගායන ශිල්පියාට අමතරව අයිතිවාසිකම් කියන්න පුළුවන්කම තියෙන්නේ ඒ කාලේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සෙන්ට් ඇන්තනිස් මහනුවර චිත්‍ර විෂය උගන්වපු අග්‍රේශ්වර සංගීතවේදියෙක් වන ලංකාවේ හිටපු ස්ටැන්ලි පීරිස් මහත්මයාට. ස්ටැන්ලි පීරිස් කියන සෙන්ට් ඇන්තනිස් එකේ චිත්‍ර විෂය සහ වයලින් උගන්වපු අග්‍රේශ්වර සංගීතවේදියාගේ පද රචනාවක්. ඒක හිතා ගන්න පුළුවන් ඔහුගේ ධාරිතාව මොකක්ද කියලා. ස්ටැන්ලි පීරිස් කියන මේ මිනිස්යාව කීර්ති පැස්කුවල් කියන තරුණයාට මුණ නොගැහුණා නම් ඇත්තටම එතුමා නිසා තමයි මම අද මෙතරම් ශක්තිමත් වෙලා තියෙන කියන එක කියන්නටම ඕනේ. ඇත්තටම මට එතුමා මුණ ගැහෙන්නේ මගේ අයියාගේ සංගීත කණ්ඩායමේ ෆෝචුන් සංගීත කණ්ඩායමේ මුල් පුරුක් ටික තමයි මගේ අයියා සහ ස්ටැන්ලි පීරිස් මහත්මයා මැතිව් කෝල්ටන් බෙනඩික් ලෝපේස් සීනාර් සමත් ඒ අය තමයි ඒකේ මුල් සමාජිකයන්. ඉතින් ඒ අය යම් යම් ප්‍රසංගවල වාදනය කරනකොට මමත් ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් ස්ටැන්ලි අයව දැකලා තියෙන මම ඒ අවස්ථාවවලදී. පසුව මට වාසනාව ලැබුණා එතුමා විසින් ආරම්භ කරපු මහනුවර ගැලැක්සිස් කණ්ඩායමේ බේස් ගිටාර් වාදකෙක් වෙන එක ක්ෂණිකයෙන් මම බේස් ගිටාර් වාදකෙක් වෙච්ච අවස්ථාවක්. මම නිකන් සාමාන්‍ය ගිටාරයක් වාදනය කරගෙන ඉන්නකොට එක ප්‍රසංගයකදී එහෙම නැත්නම් මේ වෙඩින් එකකදී මට එකපාරට සිද්ධ වුණා බේස් ගිටාරේ වාදනය කරන්න. ඒ කියන්නේ අපිට සමාජිකයෙක් හොයාගන්න බැරි වුණා බේස් ගිටාරේ වාදනය කරන්න. ඔව්. ඉතින් ඒ අවස්ථාවේ මම පැය 4ක් විතර පුහුණු වෙලා ගිටාරේ ෆින්ගර් බෝඩ් එක මම ඒ උත්සවයට ගිහිල්ලා වාදනය කරා. මේක අවසානයේදී ඒ ශබ්ද උපකරණ අපිට ලබා දුන්න මහත්මයා රියල්ඩින් කියන මහත්මයා මට ආරාධනා කරා මේ මං සංගීත කණ්ඩායමක් හදන්න යන්නේ ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ මූලිකත්වයෙන් බේස් ගහන්න එන්න පුළුවන්ද කියලා. ඉතින් මට පුදුම හිතුණා මේ එක දවසක් බේස් ගිටාරයක අල්ලපු කෙනාට මෙහෙම යෝජනාවක් කරන. ඒ කියන්නේ නුවර එහෙම කෙනෙක් නැති නිසා බේස් ගිටාර් වාදකයෝ නැති නිසා. ඒකයි උනේ. ඉතින් කොහොම හරි මම එදා පුහුණු වීමට ගියන් පස්සේ මම එතනින් තමයි රූකාන්ත මහින්දලා මුණ ගැහෙන්නේ. ඊට පස්සේ එතෙන් සිට අපි පුහුණු වීම කරගෙන ආවා.
ඔය අතරතුර ඒ දවස්වලදී අපේ අම්මලා තාත්තලා මගේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ එතන දුරටකට යන්න බැරි වුණා. ඉතින් අම්මලාට ඕන වුණා මොකක් හරි රැකියාවක් කරන්න. මොකද සංගීතය කියලා කියන එක රැකියාවක් හැටියට සැලකුවේ නැහැ ඒ කාලෙදී. වෘත්තියක් හැටියට ආදායමක් ගන්න පුළුවන් දෙයක් කියලා හිතුවේ. සංගීතයේ රසය වෙලේ තනි උදාමා කියලා. ඉතින් අපේ අම්මා මේ මාව යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමට යවන්න උත්සාහ කරලා ඉතින් මම ඒවා ඉන්ටර්විව් වලට ගිහිල්ලා මගේට තේරුණා. තේරලා මට පත්වීමක් ලැබුණා. පස්සේ මම පත්වීම් ලිපිය අරගෙන ගියා ස්ටැන්ලි අයියා එතුමා එදා චිත්‍ර උගන්වනවා ශාන්ත අන්තෝනි විද්‍යාලේ. මම ගිහිල්ලා ස්ටැන්ලි අයියට කිව්වා මට මෙහෙම ආමි එකේ ජොබ් එකක් ලැබුණා. මේකට යන්නද නැත්නම් මම මේ බෑන්ඩ් එකේ ඉන්නද කියලා. ඒතකොට අපි ගැලැක්සිස් පුහුණු වෙන කාලෙ මේ. පස්සේ එතුමා කිව්වා කීර්ති ඔයාලට මේ සංගීතයේ ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා. ඔයා බෑන්ඩ් එකේ ඉන්න කියලා කිව්වා. මම එළියට ආපු ගමන් ටක් ගාලා අර ලියුම ඉරලා විසිකලා දැම්ම. ගෙදර ගියා බොහොම සතුටෙන් ගියා. හැබැයි සතුටෙන් ගියා වුණත් මේක ඊටාම තීරණාත්මක අවස්ථාවක්. එකක් පෙම්වතියගේ තාත්තා තර්ජනය කළා තියෙනවා රස්සාවක් නැති මිනිහෙක්ට රස්සාවක් දෙන්න ලෑස්ති නැහැ කියලා. ඒකත් ඔය දැනගත්තද? දවසක් මං ගියා පෙම්වතියක් හිටියා. ඔව්. දැන් මට මෙයා බනින්න ඕන. ඉතින් මං කිව්වා ඉතින් ගෙදරට ගියා. ගිහිල්ලා එයාගේ තාත්තට මං කිව්වා මම මෙයාව බනින්න කැමතියි. කියලා මම ඒක අවසර ගන්නයි හැදුවේ. ඒක නීත්‍යානුකූලව වැඩේ කරගෙන යන්න ආදරේ. හැබැයි මොකද රස්සාව කියලා මම රස්සාවක් නම් නැහැ කියලා කිව්වා. කිව්වා මේ ඉස්සෙල්ලා තමුසේ රස්සාවක් හොයාගන්නවකෝ ඊට පස්සේ එනවකෝ ගෑන් ළමයි හොයාගෙන කියලා කිව්වා. පස්සේ බොහොම හිතියමාරුවෙන් ආවා. බලපත්‍රලාභී ආදරයක් පවත්වාගෙන යන තිබිච්ච අවස්ථාව අහිමි වුණා. දැන් එහෙම තියෙද්දි තමයි මේ ආමියේගේ රස්සාව හම්බ වෙන්නේ. ගියා නම් පපු ඉස්සරහට දාලා කියන්න තිබුණා රයිට් මම ලෑස්ති කියලා. හැබැයි ඒ මොහොතේදී මේ හමුදාවේ ඒ කියන්නේ හමුදා තූර්ය වාදක කණ්ඩායමට යන රස්සාව අමතක කරලා ඔබ මේ තීරණය ගත්ත නිසා අද අපිට මේ සියපත් පුගට කතා කරන්න කීර්තිපස් කොළ කියන විශිෂ්ට සංගීතවේදියෙක් ගායන ශිල්පියෙක් අපිත් එක්ක ඉන්නවා. දැන් ඔය ස්ටැන්ලි පීරිස් මහත්මයා එක්ක ගත කරපු කාල සීමාව ගැන කියද්දී ඔබෙන්ම පිට වුණා වචනයක් මේ කාලෙදි තමයි රූකාන්ත මහින්ද මුණ ගැහෙන්නේ කියලා. ඒ තුන්කොන් බැම්ම කොහොමද? කොයිතරම් තදයිද? ඇත්තටම මම දැන් කියවනේ මේ බේස් ගිටාරේ මම එක පාර්ට ආවි කියලා. ඒතර මට මේක හුඟක්ම අලුත් විෂයක්. ඒතකොට මට ඉස්සෙල්ලාම දුන්නේ වාදනය කරන්න ලැබිච්ච එදා අපි පුහුණුවීම් කරපු ගීතය තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ දුවනි කියන ගීතය. ඉතින් ඒකට තමයි වාදනය කරේ. ඉතින් ඒකේ අඩුපාඩු තියෙන්න ඇති. ඉතින් රෝකාන්ත මහින්ද ඉතින් මට උදව් කරා. මෙහෙම කරන්න මේ විදිහට කරන්න කියලා පොඩි ටෙක්නික්ස් ටිකකුත් කියලා දුන්නා. ඒත් එක්කම මම හැමදාම ප්‍රැක්ටිස් වලට යනවා. ගිහිල්ලා හැමදාම හිතේ බයෙන් ඉන්නේ. මොකද මම දන්නවා මං හොඳ නෑ කියලා. මම තාම ආධුනිකෙක් මේ ගිටාරේට, බේස් ගිටාරේට. එතකොට කවුරු හරි දොර අරගෙන ඇතුළට එනවනම් මම හිතනවා මේ බේස් ගිටාරේට කෙනෙක් මම වෙනුවට තව කෙනෙක් හොයනවා කියලා එහෙම ආරංචියකුත් තිබුණා. ඉතින් මම හැමදාම හරි බයෙන් එතෙන්ට යන්නේ. කියලා එනකොට හරි සතුටෙන් එනවා පුහුණු වෙලා. ඉතින් ඒ අතරතුර තමයි රස්සාවටත් දැම්මේ. අන්තිමට දැන් කිව්වනේ මේ ඔයාලට පර්මනන්ට් කිව්වෙන් පස්සේ මගේ හිත හොඳ සතුටු වෙලා එතෙන් සිට මම හොඳ නිත්‍ය වාදකයෙක් බවට පත් වුණා. දිනුෂා අදටත් මම කියන දේ තමයි මට යම්කිසි සංගීත ගමනේ ස්ථාවරත්වයක් රැඳුණා නම් මගේ අත්තිවාරමුණේ ඒ කාලේ ලැබු පුහුණු වීම. පුදුමාකාර විදිහට අපි පුහුණු වුණා. දවසට පැය 6ක් 7ක් පුහුණු වෙනවා. පුහුණු වෙලා අපි කිසිම ප්‍රසංගයක්වත් මොනවාක්වත් බාර ගන්න නැහැ. පුහුණු වීම විතරයි. මාස 6ක් එක දිගට. ඒ අත්තිවාරම තමයි මට සංගීත ශාස්ත්‍රයේ මෙතරම් දුර ගමනක් එන්න ශක්තියක් උනේ කියලා මම අදටත් විශ්වාස කරනවා. ඒ අත්තිවාරම සහ ඊළඟට තිබිච්ච කැපවීම මේ ඔය ගිටාරේ තත් හඬවන ඔය ඇඟිලිවල කරගට ඇවිල්ලා තියෙනව නේද ලේත් මැෂින් වල වැඩ කළා. ඊළඟට කටුව මිටිය අරගෙන අර උළුවහුවල අවුල් පාස්. ඔය ගිටාරයට තත් පිරිමදිනව තරම් සුදුරු නෑ ඒක. නෑ. ඔව් මම දැන් කොළඹට ඇවිල්ලා කරන්න රස්සාවකුත් නෑනේ. අපේ අක්කගේ මහත්තයාගේ පොඩි ව්‍යාපාරයක් තිබුණා මේ අවුල් පාස් හදන එක. අවුල් පාස් කියන්නේ මේ යකඩ පටි අරගෙන ඒව කපලා කොන් දෙක ඉසෙන් දකුරු වගේ දෙපැත්තේ නවල හිල් දෙකක් විතර ඒව 10 පැකට් වලට අඩු කරන්න ඕනේ. දාලා මිටි බඳින්න ඕනේ පටි වලින්. ඉතින් ඕක කාලයක් තිස්සේ කරා. අයිතන මට රුපියල් 250ක් වගේ පඩියක් හම්බුණා අපේ මස්සිනාගෙන්. ඉතින් ඒකෙන් තමයි මම මේක කරගෙන ගියේ. ඒතර මගේ බිරිඳ
දරුවා හිටියේ ලොකු දුව හිටියේ නුවර. ඉතින් මම ඒ ආව කොළඹට ගෙනාවා. ගෙනල්ලා නිවසක් කුලියට ගත්තා. රුපියල් 150යි නිවසක් ඒ දවස්වල කුලිය. ඒ කියන්නේ පඩිය හම්බ වෙන්නේ 250යි 150 කුලිය. ඔව් ඔව්. ඒ අක්කලා ගෙදර නැවතිලා හිටියේ. ඊට පස්සේ අර දෙන්නව ගෙනල්ලා මම කුලියට ගියක් ගත්තා. අරගෙන ඒ දෙන්න. ඒක ඇවිල්ලා කාමර නැහැ ගෙදර. මෙම කෑලි තුනක් කෝච්චි පෙට්ටිය වගේ කෑලි තුනක් තියෙනවා. ස්තෝප්පුව කාමරේ ඊට පස්සේ කුස්සිය. ඒ වගේ ගෙදරක තමයි හිටියේ පැපිලියානේ. 184 පැපිලියාන බොරලස්කම. අපි මගේ පරණ රසිකව හරියම දන්නවා මේ ඇඩ්‍රස් එක හරි පාඩක්. ඉතින් ඒ ගෙදර තමයි මම ජනප්‍රියුත් ඒ ගෙදරින්මයි. ඉතින් 150 කුලියට තමයි හිටියේ මුලින්ම. ඉතින් එහෙම ජීවිතය ආරම්භ කරේ කොළඹ. එහෙම ජීවිතය ආරම්භ කළා විතරක් නෙවෙයි ඒ එන ගමනේදී ඒ කියන්නේ ජීවිතේ වැටෙන වෙලාවලදී ආයෙ ඔබ නැගිටිනවා. දැන් එකවතාවක ඔබ ඒ කියන්නේ මේ සංගීත කර්මාන්තය සංගීත ඒ කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක වැටිච්ච වෙලාවක එහෙම නැත්නම් ඒ කාලෙක ඔබ පටන් ගන්නවා ජපානයේ ඉඳලා මෝතරට අමතර කොටස් ගෙන්නන්න. එහෙම එක එක දේවල් ඔබත් හදා බලනවා. ඔබ ජීවිතෙන් පරදින්න ලැස්ති නැහැ. නෑ මම එහෙම පරදින්නේ නෑ. මම හරිම උත්සාහවන්තයි ධෛර්යවන්තයි. මම බෑ කියලා හිතන්නේ නැහැ කිසි දෙයක්. වැටිච්ච වෙලාවට කොහොම හරි නැගිටින්න පොඩ්ඩක් දුක් වෙනවා. දවසක් තමයි. වැඩි මොනොත් පැය 24ක් තමයි මම දුකින් ඉන්නේ. හිත රිදිලා ඉන්නේ. ඊට පස්සේ මම කොහොම හරි ඔළුව උස්ස ගන්නවා. මම ජපානයෙන් වාහන ගෙනාවා, අමතර කොටස් ගෙනාවා. ඊට පස්සේ ඉතාලියෙන් පාවිච්චි කරපු ලී බඩු ගෙනල්ලා වික්කා. ඊට පස්සේ ඇඟලුම් පිට රටවල් වලට ඇරියා. ඊට පස්සේ ඔහොම කළා. ඉතින් මම සල්ලි ටිකක් හදාගත්තා. ඔය කියන්නේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වැටලා ගියානේ. අපේ යුද්ධ කාලේ. ඔව්. 80 මම මේ කතා කරන්නේ 90 ගණන් වල. 93 80 ගණන් වලද. ඊට පස්සේ අන්තිමට මේ මගේ මිත්‍රයෙක් ඇවිල්ලා මට යෝජනා කරා මේ ටුවරිසම් බිස්නස් එකක්. විදේශිකයන් රටට ගෙන්නන ව්‍යාපාරයක් ආරම්භ කරමු කියලා. ඉතින් මම සල්ලි ටිකක් ඒකට දැම්මා. මට තිබුණු සල්ලි ඔක්කොම දැම්මා. යොදවලා ඊට පස්සේ මේ ව්‍යාපාරය ආරම්භ කරාට ඉතින් විදේශිකයන් එන්නේ නැහැ. ඊට පස්සේ ඒවට තව මාකටිං වලට ප්‍රොමෝට් කරන්න ඒවට තවත් වියදම් කරන්න සිද්ධ වුණා. ඉතින් ওই කාලේ තමයි මට එපාම වෙලා ඒ කියන්නේ ජීවිතේ කලකිරුණා. ඊට පස්සේ නවසීලන්තයට යන්න ඕනේ ඔය කාලේ තමයි. 99 අවසානයේ. සූට් කේස් එකයි බිරිඳයි දරුවයි විතරයි. අර මෙච්චර දේවල් රැස් කළා. ඔව්. මගේ අවසානයේ ඉතුරු වෙච්ච මගේ ඇඳුම් පැළඳුම් ගොඩක් තිබුණා. ඉතින් මම පොපියුලර් වෙලා හිටපු කෙනෙක් නේ. ඒ සියලුම දේවල් මම කඳු ගහලා තමයි දුන්නේ එක එකනට ගෙනියන්න කියලා. මේ කෝට් කන්දක් තියෙනවා, කලිසම් කන්දක් තියෙනවා, ෂර්ට් කන්දක් ඔක්කොම ගෙනල්ලා නිකන් ඔක්කොම බෙදුවා ඔක්කොට. ගෙදර බඩු මුට්ටු කුණු කොල්ලෙට වික්කා. විකුණලා තමයි මට නිවසක් තිබුණා ඒ දවස්වල කොහුවල. ඒ නිවසත් විකුණුවා. අඩු ගානට අඩු ගානකට විකුණලා සල්ලි ටිකක් අරගෙන ලක්ෂ 15ක විතර තමයි අරන් ගියේ ලංකාව යනකොට. ගිහිල්ලා තමයි රටේ ජීවත් වෙන්න උත්සාහ කරේ. කඳු ගණන් දේවල් තිබිලා කඳු ගණන් දේවල් උපයලා අන්තිමට කාන්තාරක වගේ තනි වෙනවා. හැබැයි ඔබ එහෙම ගිහිල්ලත් ආය නැවතතාවක් ජීවිතේ පටන් ගන්නවා. ජීවිතේ පටන් ගන්නවා විතරක් නෙවෙයි ගිලිහෙන තැන්වලදී ආය ඔබට පුළුවන් ජීවිතේ තරව වැළඳ ගන්න. ඕක තමයි මං හිතන්නේ වටිනම කාරණාව. ඒ කියන්නේ ඔබේ ජීවිතේ ආපස්සට හැල්ල බලද්දී එහෙම වැටිච්ච තැන්වල ඔබ තවත් ශක්තිමත්ව නැගිට මිසක් ආයි පරණ පුරුදුරට වැටුන්නේ නැහැ. ඔව්. මම ඇත්තටම මේ ආදර්ශමත් ජීවිතයක් මගේ පරණ කතාවක් තියෙනවා. ඒක කතාව කියන්නේ මගේ ජීවිතේ පුරාවටම මගේ වැටිච්ච තැන් වලින් කොහොමද නැගිට්ටේ කියන එක ඇත්තට මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසාම මේ පොත ගැහුවේ. නැත්තම් හිතයි කරනට මේ ඔයා දැන් මේ පොත මේ වගේ පොතක් නිර්මාණය කරන්න තාම මේ කල් ඉක්මන් වැඩිද කියලා. ඉක්මන් වැඩි වුණාට මේ පොතේ තියෙන දේවල් මේ වෙනකොට ලියන්න ඕනේ කියලා මම හිතනවා. මොකද අපිව පරිශීලනය කරන කෙනෙකුට ආදර්ශමත් ගොඩාක් දේවල් මේ පොතේ ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ අද ජනප්‍රිය වෙන්න පුළුවන් හෙට කිසිත් නැතුව නැත්තර නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ සියල්ල දරා ගන්නවා. ඒ කියන්නේ දැන් ලංකාවේ පුවත්පත් පිටු සරසපු ගායන ශිල්පිනියන් සැලකුවොත් කීර්ති පැස්කුවල් කියන ගායන ශිල්පය තමයි වැඩිපුරම මේ රටේ පත්තරවල මුල් පිටු කවර් පේජස් වල ඉඳලා තියෙන්නේ. එහෙම ඉඳලා ඔබ අර මනමෝහනීය චරිතයක් එහෙම ඉඳලා තමයි මේ කියන විදියට පහලටම වැටෙන්නේ. හැබැයි අනික් පැත්තෙන් ගත්තම ඊට පස්සේ මේ අපේ අර කිව්වනේ නවසීලන්තයේදී ඇතිවෙන අවාසනාවන්ත සිද්ධිය ඒ සිද්ධිය ලංකාවේ පත්තරවල ප්‍රධාන සිරස්තල විදියට යනවා. මුල් පිටුවේ පවා පළ වුණා. ඒ කියන්නේ ප්‍රධාන පිටුවේ මුල්ම පිටුවේ පළ වුණා. ලංකාවේ ගායකයෙක් නවසීලන්තයෙන් පිටුවහල් කරයි කියලා මේ මේන් පේජ් එකේ. ඒවා ඔය ප්‍රවෘත්තිවල කියනවනේ උදේට පිටුව කියවන ඒක පවා කියෙව්වා. ඉතින් ඒ තරම් ප්‍රසිද්ධියකුත් ලැබුණේ ආපු එකට. අපි මතක තියන්න මෙන්න මේක
මම ඒ රටේ දැන් මම සිරගත වෙන්න හේතුව වුණේ ඕවර්ස්ටේ. ඕවර්ස්ටේ කියන්නේ වීසා නැතුව රටේ ගත කරපු නිසා. බොරු කතාවල් හැදුනා මම හොරකම් කළා, කඩවල වලින් බඩු හොරකම් කළා. ඔහොම කියලා මේ කතාවල් යනවා දැනටත් ඔය මොන හරි දැක්කම ඉරිසියාකාරෝ ඒවා ලියනවා. ඒක සම්පූර්ණ බොරු. මෙන්න වැන්දා ඒක බොරු. මම එහෙම දෙයක් නෙමෙයි. මම වීසා නැතුව දවස් 21ක් වීසා නැතුව මට ඒ රටේ ඉන්න සිද්ධ වුණා. හරි ඒ වීසා නැතුව ඉන්න සිද්ධ වෙච්ච හේතුවට ඊට පස්සේ මම නැවත වීසා ඉල්ලනකොට මට දෙන්න බෑකෝ රටින් පිට වෙලා නැවත ඉල්ලන්නකෝ මම ඒකට බය වුණා මොකද දරුවෝ දෙන්නෙක් ඉන්නවා මට හිතුණා මේක ගන්න බැරුවොත් මට මොකක්ද වෙන්නේ කියලා ඒ අතරතුර ඒ රටේ තියෙන නිව්සීලන්ඩ් මියුසික් ඉන්ඩස්ට්‍රි කමිෂන් කියලා එකක් ඒ රටේ තියෙන මුළුම සම්පූර්ණම මියුසික් බාරව ඉන්නේ ඒ ආයතනය ඒක රජයේ අනුබද්ධ ආයතනය ඒතකොට ඒගොල්ලෝ මට ස්පොන්සර් කරා ඒගොල්ලෝ කිව්වා මම ඒ රටේ සින්දු හැදුවා. ඒ කියන්නේ පාසල් වලට ගායනා කරන්න ගීත නිර්මාණය කරා. ඉතින් ඒගොල්ලෝ මාත් හරි සමීපයි. මම වටින කෙනෙක් කියලා ඒගොල්ලෝ තේරුම් අරගෙන ඒගොල්ලෝ මට ස්පොන්සර් කරා. ඊට පස්සේ ඒගොල්ලන්ට දැන්නවල ඇරියා මං ගැන මෙයාට අපි වීසා දෙන්න කැමති. හැබැයි මෙයා රටින් පිටවල නැවත එන්න ඕනේ. මම ඒකට බය වුණා. බය වෙවි අරයට ඇප්ලයි කරනවා මෙහාට අපීල් කරනවා ප්‍රයිම් මිනිස්ටර්ට ලියන ඔහොම කර හිටියා. අවසානයේදී ඒගොල්ලෝ ඇවිල්ලා මාව අරන් ගිහලා හීරේ දැම්මා. දැන් මගේ තියෙන අර්ථකථනය මේකයි. ඒ කියන්නේ මුල් පිටුවල ඔබේ ඡායාරූප පළ කරනවා, ඒ ඡායාරූප පළ කළා අපි කියන්නේ මේ අලවිය වැඩි කරගන්නවා එක යුගයක. ඒ පත්තරවල මුල් පිටුවලම අනිත් පැත්තෙන් පළ වෙනවා ජනප්‍රිය ගායකයා රටින් පිටුවහල් කළයි කියලා ඔබ ගැන පළ වෙනවා. ඒ කියන්නේ අර ජීවිතයේ තියෙන සුඛ සහ දුක්ඛයන් එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මය ඔබ ඇස්පනා අපිට ඔප්පු වෙනවා. හරිද? එතකොට මේ ඔබ වර්ණනා කරපු ඔබේ විසිතුරු ඡායාරූප පළ කරපු පත්තර වලම ඒ සිරස්වල පළ වෙනව මුල් පිටුවේ ඔබව පහළට ඇදලාමලා. හැබැයි වැඩේ කියන්නේ ඔබට පුළුවන්කම තියෙන ඔය දෙකම දරා ගන්න. ඒ ජීවිතේ. ඒක දරා ගන්න මිනිසෙකුට මනසට ශක්තිය තියෙන්න ඕනේ. මගේ තර්කය තමයි මගේ ෆිලොසොෆි එක තමයි අපි ඕනම දෙයක් දරා ගන්න ශක්තිය තියෙන මේ මනස ඇතුලේ. අපි වෙන කිසිම බාහිර බලවේගයකට බල කරන්න ඕනේ නැහැ. මට මේක දෙන්න. මේක දුන්නොත් මේක කරොත් මට මේක ලැබේ. එහෙම වුන්නේ නැහැ. අපි ඇතුලේ ඉන්න සිංහයා ඉන්නේ අපි ඇතුලෙමයි. මේ මනස ඇතුලෙමයි. මේ සිංහයාව අවදි කරන්න ඕනේ. අවදි කරලා මෙයාට විධානය දෙන්න ඕනේ. මම මේක කොහොම හරි ජය ගන්නවා කියන. ඒක කරොත් ඒකට ඕන කරන පාර ඉබේම මෙහෙම විවෘත වෙනවා. එහෙම වෙලා තියෙනවා මට. ඒ විවෘත කරගන්න අපිට ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. අපිට ඒ ධෛර්යය තියෙන්න ඕනේ. මෙහෙම තමයි මේක යන්න ඕනේ කියලා. නැතු අපි ඒකෙන් වැටිලා දුක් වෙවි බොණ්ඩ පටන් අරගෙන දුක කී කෙනා එක වැළපි හිටියොත් නම් කවදාවත් ජීවිතේ ගොඩ ගන්න බෑ. බොන්න පටන් ගත්තා කියලා කිව්වයින් පස්සේ සිගරට් මෙච්චරම් බීපු ගායකයෙකුත් සමහරට නැතුව ඇති. හැබැයි ඒක කොහොමද නතර කරගත්තේ කියන එකත් ඊළඟ ගීතෙට කලින් කෙටියෙන් හරි කියලා යන එක වටිනවා. මොකද මේ પરම්පරාවක් බලන නිසා. ඔව් සිගරට් බොන්න මම පුරුදු හිටියා මේ පාසලෙන් එළියට ආපු ගමන්ම කාලේ ඊට පස්සේ ඔහොම දැන් මියුසික් කරනකොට සිගරට් දවසකට 50ක් 60ක් බොනවා. ඉතින් ඒක අධික ප්‍රමාණයක්. ඉතින් ඔය කාලෙදිම මේ මගේ අයියත් ඒ වගේ දුම්පානය කරා. ඔහු නාවිකයෙක් හැටියට නැවක වැඩ කරපු හින්දා. මේ ස්නායු වල වේදනාවක් ඇවිල්ලා අත කපන්න කියලා කිව්වා ડોක්ටර්ස්ලා. ඊට පස්සේ අයියා බය වුණා නැවතුවා එයා. ඊට පස්සේ මට කිව්වා මල්ලි ඔයත් නවත්තන්න. ඉතින් මට නවත්ත ගන්න හරි අමාරුයි. මම ෆුල් ට්‍රයි එකක් දාලා අන්තිමට කතරගම දේවාලයට ගිහිල්ලා ඒ යනකොට පොලිමේ ඉන්නකොට මම සිගරට් 16ක් විතර බිව්වා. බීලා අන්තිම 16 වෙනිදි ඉතිරි 4ත් එක්ක 20 පැකට් එකේ ඉතිරි 7ත් එක්ක මම එතන තිබුණු බින් එකට දාලා ඇතුළට ගිහිල්ලා දෙයියෝ ඉස්සරහා පොරොන්දුවක් වුණා මම ඊට පස්සේ සිගරට් බොන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දෙයියන්ගේ නාමෙන්ද ඔබ ඒක අත්හැරියේ? නෑ. මගේ හිතට ශක්තියක් ගන්න ඕනවට. ඒ කියන්නේ මට හිතට යම්කිසි විශ්වාසයක් ගොඩනග ගන්න. මම දැන් මම මල්ලියට පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා මම මේක කරන්නේ නැහැ කියලා. ඒතකොට මම ඒක කරොත් එහෙම මම මල්ලියට වරදක් කරා වෙනවා. ඔයා මට හානියක් කරන්නේ ඒක වෙනම එකක්. හැබැයි මම ඔයාගේ පොරොන්දු කැඩුවම ඒක මගේ හිතට ලොකු වේදනාවක් සහ ඒක මම වැරද්දක්. ඔයාට කාට වුණත් දැන් මගේ බිරිඳ මට කියනවා දරුවෝ කියනවා මම ඒකට පොරොන්දු වුණත් ඒ පොරොන්දු එහෙමම තියෙනවා. දුම්බීම කියලා කියන්නේ තමන්ටම කරගන්න හානියක් නේ. ඒක නතර කරගත්තෙන් පස්සේ ඔබට ඒකේ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගත්තා. ඔව්. මම ඉස්සර නිකන් වානරෙක් ගත්තොත් අන්න ඒ වගේ. වක්කු මෙහෙම බෑලා, තොල් මෙහෙම ඇවිල්ලා ඇස් යට ගිරිලා, එමෙතන කොණ්ඩෙත් මෙහෙම දිගට පවලා හිටියේ. ඉතින් මම බලන්න හරි කැතයි. වඳුරෙක් වගේ තමයි පේන්නේ. ඔහොම හිටපු මම දුම්පානේ නවත්තලා මාස 6ක් විතර යනකොට මේ ඔක්කොම ආපහු නිකන් පිරීලා ආවා.
හරි ඇවිල්ලා මූණේ පැහැපත් බව කර නිකන් කළු වෙලා නිකන් අර රස්තිය අඩු පාට ගිහිල්ලා මූණ පැහැපත් බවක් ආවා. ඊට පස්සේ අර ප්‍රසන්න බව මගේ ආවේ ඊයින් පස්සේ තමයි දුම්පානේ නැවැත්තුවට පස්සේ. හරියට කිව්වොත් නළුවෙක් වගේ පෙනෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඒ නිසායි මේ දුම්බීමේ ආදීනව කියන්නත් හොඳ අවස්ථාවක් බවට පත් කරගන්නේ මේ කතාබහ. නළුවෙක් වගේ පේන්න ගත්ත නිසාමද දන්නේ ටෙලිනාට්‍යවල රඟපාන්නත් අවස්ථාව ලැබෙනවා. පූජනීය වූ ප්‍රේම ප්‍රාසාදයේ චන්ද්‍රයාසේ පායලා එන්නම් කියලා මේ කරන ප්‍රාර්ථනාව කොයිතරම් ගායනීයද සහ සුගායනීයද කියලා අපි අත්විඳිමු.
හැඩට සින්දු කියන හැඩ දුවෙක් එක්ක එහෙම ගීතය ගායනා කළාට පස්සේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ උම ආඩම්බර තාත්තා කෙනෙක්. අවුරුදු 10 15 විතර කාලේ අම්මා යනවා කේන්දරේ බලන්න ගිහිල්ලා ආපිට එන්නේ කිසි කතාවක් නැතුව ලොකු තිගැස්මකින් ලොකු හිතේ බරකින් සහ බයකින්. හේතුව තමයි අනාවැකි 3ක් කියනවා. එයින් එකක් තමයි කවදා හරි හිරේ විලංගුව වැටෙනවා කියලා කියනවා. ඊළඟට පළවෙනි විවාහය අසාර්ථක වෙනවා කියලා කියනවා. කොහොම හරි සිද්ධ විය යුතු ආකාරයෙන් මේ සියලුම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. කීතයේ එහෙම දේවල් තුන්වෙනි අනාගේ අනාවැකකට දාන්න මම ඒක තියෙනවා. ඒක තියාගන්නවා තාම. මෙහෙම සිද්ධි ලෝකෙ සිද්ධ වෙච්ච එකම කෙනා ඔබ නෙවෙයි. අනාගතයේදී විය හැකි පිරිස ඕනෑතරම් ඉන්න පුළුවන්. හැබැයි දිනේෂා, කසුන්, ඊට පස්සේ චාරුණී, දැන් මේ ගී ගායපු, ඊළඟට නතාලියා, මේ දරුවෝ 4 දෙනාට අම්මලා දෙන්නෙක් වුණත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් එකම තාත්තා ඔබ. ඇත්තටම මට හරිම ආඩම්බරයි. මොකද අපේ සමාජයේ මේ වගේ පවුල්වල ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි එතනදී අපි ඒකට මුහුණ දෙන විදිය, ඒ ප්‍රශ්න විසඳ ගන්න විදිය තමයි අපි ආදර්ශමත් විය යුත්තේ. ඒක බුද්ධිමත්ව කල්පනා කරලා තේරුම් අරගෙන අපි ජීවිතයට මුහුණ දුන්නොත්, ප්‍රශ්න වලට මුහුණ දුන්නොත් මේකක්වත් ප්‍රශ්න හැටියට අපිට ගණන් ගන්න බෑ. බොහොම සරල විදියට මේවා විසඳ ගන්න පුළුවන්. ගහමරා ගන්නත් බෑ. දෙවෙනි එක තමයි දරුවන්ට අසාධාරණයක් නොවන විදිහට විසඳ ගන්න. අනිවාර්යෙන්ම 2010 දී මගේ ලොකු දුව විවාහ වුණා. දිනේෂ විවාහ වුණා. මේ යහව මංගලට උත්සවයට මට අනිවාර්යෙන්ම මගේ මුල් බිරිඳ මුදිතට ආරාධනා කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතුමියත් ආවා. ඒ වගේම එතුමියගේ නෑදෑ පිරිස මේ විවාහ මංගලයට සහභාගී වුණා. ඒ වෙනකොට මම දෙවෙනි විවාහය කරගෙන චන්දනාව විවාහ කරගෙන. එතකොට මම චන්දනාගේ පවුලයටත් ආරාධනා කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතන හැමෝම බලාපොරොත්තු වුණා මේ විවාහ මංගල උත්සවය ඇතුළතදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. බිරින්දෑවරු 2 දෙනෙක්, එක තාත්තා කෙනෙක්, දරුවෝ 4 දෙනෙක්. එක පවුල් 12 සමග මෙතන එකම අවස්ථාවකට මුහුණ දෙනවා. හැබැයි මේ අවස්ථාවේදී මිනිස්සු තේරුම් ගත්තා මේ ප්‍රශ්න අපි ජීවත් වෙලා ඉන්න සුළු කාලය තුළ ප්‍රශ්න කරගත යුතු නැහැ. අපි ප්‍රශ්න වලට බොහොම සරල පිළිතුරු හොයාගත්තයින් පස්සේ මේවා බොහොම සතුටෙන් විසඳ ගන්න පුළුවන් කියන එක. මම එතනදී කතාවක් කරා මේ ජීවිතය පිළිබඳව කොහොමද අපි මේවට මුහුණ දෙන්නේ කියන එක. මේ හැමෝම එදා හඬා වැටුණා. මොකද සමහර අය මේ ප්‍රශ්න වලින් ගොඩාක් ජීවිතය අවුල් කරගත්ත පිරිසක් හිටියා. ඒ අය තේරුම් ගත්තා මේ ජීවිතේ අපිට ඕනම දෙයක් බුද්ධිමත්ව කල්පනා කරොත් ඒකට විසඳුමක් තියෙනවා කියලා. ඉතින් මගේ දරුවෝ 4 දෙනා එක පවුලක අම්මලා දෙන්නෙක් වුණාට එක පවුලේ දරුවෝ 1 2 3 4 වශයෙන් තමයි අය කටයුතු කරන්නේ. බොහොම සමීප සහෝදරත්වයෙන් අය හැමදාමත් වැඩ කටයුතු කරනවා. ඒ වගේම මගේ බිරින්දෑවරු 2 දෙනා හිටපු බිරිඳ සහ දැන් ඉන්න බිරිඳ බොහොම සමීප මිතුරියන් හැටියට තමයි කටයුතු කරන්නේ. ඉතින් මගේ මුල් බිරිඳට මම අදටත් ඇයව බලාගන්නේ මම. ඇය බලාගන්නේ. ඇයගේ දුක සැප බලන්නේ මම. ඇයගේ වියදම් කරන්නේ මම. ඒ සියලුම දේවල් කරනවා. ඉතින් ඒ කරන එකට මගේ දැන් ඉන්න බිරිඳ කිසිම විදිහක විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද ඒක මගේ යුතුයකමක් හැටියට ඇය දකින්න. මොකද ඔබ යම්කිසි කාලයක ජනප්‍රිය වුණා නම් මට මතකයි මම මගේ මුල් කැසට් පටේ නිකුත් කරනකොට ඇයගේ රත්තරන් බඩු ගස්තිලා තමයි මට දුන්නේ කැසට් පටේ කරන්න මුදිතගේ. ඉතින් ඒ වගේ මකට ශක්තියක් වෙච්ච කාන්තාවක්. ඒතකොට ඒ වගේ මගේ මුල් දරුවෝ දෙන්නගේ අම්මා. ඒතකොට මගේ යුතුයකමක් ඇයි ජීවත් වෙන තුරාවට මමත් ජීවත් වෙන තුරුම ඇයව රැක බලා ගැනීම. මගෙන් දික්කසාද වුණා කියලා මම එයාව අතහැරලා දැම්මොත් ඒක මම හිතන්නේ ඒක මම මනුෂ්‍ය ගතිය නැති වෙනවා කියලා මම හිතනවා. ඉතින් මම ඒක කරනවා. ඇය වෙන දෙවන විවාහයක් කරගත්තෙත් නෑ. ඉතින් ඒක නිසා ඒක මගේ යුතුයකමක්. ඒ වගේම මේ මගේ දැන් ඉන්න බිරිඳ චන්දනා බොහෝම අන්ඩර්ස්ටෑන්ඩින්. ඒ කියන්නේ හොඳ තේරුම් ගත්ත සමාජය පිළිබඳව, පෞල් පරිසරය පිළිබඳව මාව තේරුම් ගත්ත හොඳ බිරිඳක්. මට හොඳට සලකනවා. මගේ සියලුම දේවල් ඇය බලා ගන්නවා. දරුවන් හොඳට බලා ගන්නවා. ඒ වගේම අනිත් දරුවන් දෙන්නට හරිම ආදරේ. මේ සියල්ලක්ම සමගම මේ පෞල් සංස්ථාව කියලා කියන එක මම හොඳට කළමනාකරණය කරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තව කෙනෙකුට මම අර ආදර්ශමත් දේවල් මගේ ජීවිතේ තියෙනවා. ওই පොතේ ඒවත් තියෙනවා. කොහොමද
ඒවා අපි මේ හැමෝටම කරදරයක් නොවන විදිහට සතුටෙන් ජීවිතයක් ගත කරන්න මේවා කොහොමද සැලසුම් කරන්න කියන එක අපේ බුද්ධිමත්ව හිතුවොත් අපිට කරගන්න පුළුවන්. රසවතුනි, ඔබ මොකද කියන්නේ? කීර්ති පැස්කුවල් කියන ඔබ ආදරය කරන ගායකයාගේ ගීතද රසවත්? එහෙම නැත්නම් ඔහුගේ ජීවිතය සහ ඔහු ජීවත් වෙන විදියද ඊට වඩා රසවත්? සමහර විට මෙතෙක් ඔබ හිතා හිටියා වෙන්නට ඇති ඔහුගේ ගීතාවලිය රසවත් කියලා. ඔව්, ගීතාවලිය රසවත්, කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ ගීතාවලියට වඩා ඔහුගේ ජීවිතය හරි රසවත්. අපි කලින් ඇහුවේ තරු කියන තරු කියන වේදිකා ටෙලිනාට්‍යයේ එන ගීතයක් සරත් දස්නායක කියන අග්‍රගණ්‍ය සංගීතවේදියා සංගීතවත් කළේ සහ මහාචාර්ය ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කරපු ගීතයක්. ආචාර්ය නන්දා මාල්නිය එක්ක ඔබේ ගීතය ගායනා කළේ. ආචාර්ය නන්දා මාල්නියගේ සත්‍යයේ ගීතයේ ඔබ වාද්‍ය වෘන්දයේ ඉන්නවා. ඊට පස්සේ පවනේ ඔබ වාද්‍ය වෘන්දයේ ඉන්නවා. ඔබ ඉස්සෙල්ලම විදේශ සංචාරයකට යන්නේ ප්‍රසංගයක් සඳහා ඒ ආචාර්ය නන්දා මාල්නිය සමග. ඒ වගේම ඔබ එක තැනක කියනවා ආචාර්ය නන්දා මාල්නිය එක්ක වැඩ කළයින් පස්සේ ඔබ වෙලාවට වැඩ කරන්නේ කොහොමද? කල්පනාකරණය කරගන්නේ කොහොමද? පිළිවෙලකට වැඩ කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා කියලා. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඒ සියලු සටහන් අපි ගෞරවයෙන් ලියා තබමින් ඊළඟ ගීතයට එළඹුමක් ලබනවා. වේදනා රැඳේ. කෙතරම් දවසක්
කොළඹ කොටුවේ කොඩි ගහ යට ඇදලා නුව දැම්ම කොඩිය සිලෝන් එකට පරම්පරා හතක් තිස්සේ නැවෙන් බාපු ගමන් ගත්තු උණු උණුවේ හදපු බයිල මේ වාරසට පෘතුගීසි කාලේ හිටන් කොළඹ කොටුවේ කොඩි ගහ යට ඇදලා නුව දැම්ම කොඩිය සිලෝන් එකට පරම්පරා හතක් තිස්සේ නැවෙන් බාපු ගමන් ගත්තු උණු උණුවේ හදපු බයිල මේ වාරසට සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ ගැනුන්ටත් සිදාදියේ නටන්න ලැබුණේ සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ ගැනුන්ටත් සිදාදියේ නටන්න ලැබුණේ චිරාල ගෙදර ඇත්තෝ දොන්නල් මේදා සෝමවතී මගේ නමත් ඕන මෙරායා චිරාල ගෙදර ඇත්තෝ දොන්නල් මේදා සෝමවතී මගේ නමත් ඕන මෙරායා සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ ගැනුන්ටත් සිදාදී නටන්න ලැබුණේ නද අතරේ රැඟුම කියරෙන්නේ ඔබ මාවාගේ යුවල කිරඟ දෙන්නේ සීන ලෝකේ ඔබෙරුව පාවි ඈත කාලේ සිතුවිලියාවි ආයෙ මා හද නිරතුරු හඬවාවි ආදර රැඟුමිනි කරලිය උපවන්නේ ආයෙ යලි කවදාවත් අප නෑ රඟ දෙන්නේ සාගර වෙරළේ විසිරෙන රළ වෙන්නේ සීතේ පීදුණු සෙනෙහේ හසරලි සිහි වෙන්නේ අප සිත් දකින්න හැකි වේ නම් දෙතැනක තැවෙන්නේ ඇයි මෙලෙසින් එක තාරකාවක් අහසේ දිලෙන්නේ වෙනදා වගේ නම් නොවේ නිවිදෙක් උපන්නා පඬිවරු කියන්නේ මේ තාරකා විශ්වයේ ගාන්ධර්ව රූකාන්තගේ සංගීතයට ඩොනල් අයිවන් පද රචනාව ඉතාම කදිම ගැයුමක් මේ මොහොතේදී අපි ඇහුවා. දැන් ඔබ මා හමු අවසන් දිනේ තාම මා සිතේ රැඳී තිබේ වචනවල අර්ථය ගත්තොත් මේක විරහාවක් තියෙනවා. හැබැයි මම ඒක ගයද්දිත් බැලුවේ ඇයි ඔබ හැම විටම වගේ ඔබ සිනහ වෙමින් ගයන්නේ. ඒකට උත්තරේ මට කලින් හම්බුණා. ඔබ කලින් ප්‍රශ්නේදී ඔබේ මගේ උත්තරය දෙනවා. ඒ තමයි සමහර ජීවිතේ කනගාටුදායක සිදුවීම් දිහා වුණත් ඔබ බලන්නේ ඊටාම සිනහමුසු මුහුණින්. එහෙම නැත්නම් හිතේ තරහක් වෛරයක් කේන්තියක් තියාගෙන නෙවෙයි. එහෙම බැලුවාම විරහ ගීතයක් වුණත් අපිට සිනහ වෙන මුවින් සහ සිනහ වෙන ඇස් වලින් ගයන්න පුළුවන්. ඔහුගේ තාක්ෂණය මේ මහා ප්‍රාචීරය උදර කුහරය දිහාවට තෙරපලා අර මේ පෙනහළු වලින් එන ගැඹුරු හුස්මෙන් තමයි ඔබ ගයන්නේ. හැබැයි ඔබේ ගයන භාවය ඔබ හදවතින් ගයන්නේ. එනිසායි ඔබ ඇස් දෙකින් hina වෙන්නේ. ඔබ මුහුණ පුරා සිනහ වෙමින් ගීතය ගායනා කරන්නේ. ඒ ඔබේ සිත. ඔබේ සිතින් ගයන නිසා. දැන් මේ කතාවේ අපි එනවා එක තැනකට. අර ගැලැක්සිස් මහනුවර ගැලැක්සිස් කණ්ඩායමෙන් පටන් ගත්ත ඔබේ ගමන අපි මේ වාද්‍ය වෘන්දයේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ ඉන්නවා. ඔබ හිටියෙත් මේ වගේ ගායක ගායිකාවන්ට පිටිපස්සෙන් එහෙම ඉඳලා ඔබ ඉස්සරහට ආවා. මේ සහෘදයන් එක්ක
ඉන්න මොහොතේ ඔබට දැනෙන ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. ඇත්තටම වාදන ශිල්පියා කියලා කෙනා ගායන ශිල්පියට වඩා උතුම් ලෙස තමයි මම සලකන්නේ. හේතුව තමයි ගායකෙක් වෙන්න පුළුවන්, ගායනය හදාරන්න පුළුවන්, ගායනය තුළ බොහෝ දුර ගමනක් යන්න පුළුවන්, ඒක ඇත්ත. නමුත් වාදන ශිල්පියා ඒ වගේම ගායන ශිල්පියෙක් වෙන්න පුළුවන් මොකුත්ම දන්නේ නැති කෙනාට. ගායන කුසලතාවයක් තියෙන කෙනෙකුට ගායකයෙක් වෙන්න පුළුවන්. ඔහු ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි වාදන ශිල්පියාට එහෙම බෑ. වාදන ශිල්පියෙක් තමන්ගේ ඒ විෂය පිළිබඳව පුහුණුවක් වෙලා අධ්‍යයනයක් ලැබලා ඒ දැනුමක් එක්ක තමයි වාදන ශිල්පියෙකු බවට පත් වෙන්නේ. ඒ වගේ විශේෂයෙන් මේ කණ්ඩායම අරගත්තත් මෙතන ඉන්න වාදන ශිල්පිය එකපාරට බිහි වෙච්ච අය නෙමෙයි. සෑහෙන මහන්සි වෙලා තමන්ගේ විෂය හොඳට හදාarලා තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේ වැඩසටහන් වලට යොදා ගන්නෙත් නෑ. ඒ වගේ ශිල්පීන් ඉන්න පුළුවන්. අපි කියන්නේ ආධුනික තත්ත්වෙන් ඉඳලා ඔහොම ටිකෙන් ටික දියුණුවලා එන්නේ. මමත් එහෙම කාලයක් තිබුණා. ඉතින් වාදන ශිල්පියා කියලා කියන කෙනා තමයි හැම විටම මේ සංගීතයේ අත්තිවාරම. මේ අය නැත්තම් ගායන ශිල්පියෙක්ට මුකුත් කරන්න බෑ. තනි වෙලා ඉන්නේ. ඉතින් වාදන ශිල්පීන්, වාදකයන් සහ සංගීතය කියලා කියන දේ තමයි මේ අපේ සියලුම දේක්ම නිර්මාණය වෙච්ච පසුබිම. එතකොට ගායකයා ඒක උඩින් තමයි මතුවෙන්නේ. ඔව්. ඔබ බොහෝ අයට අත දීලා තියෙනවා. නාරත්න ගමගේ සංගීතවේදියා කියනවා ඔහුට අත දුන්න ඔබ කියලා. මේ ඉන්නවා අලුත් පරම්පරාවක් මේ පිටිපස්සේ ඉන්නවා. ඔබත් එතන හිටියේ. මල්ලිලාට මොකද කියන්නේ? මල්ලිලාට හොඳට තමන් කැපවීමෙන් වැඩ කරොත්, තමන්ට තියෙන තවත් දක්ෂතාවයන් තියෙනවා නම්, ගායන හැකියාවක් තියෙනවා නම්, ඒවා උපමට්ටම් කරගත්තොත්, තව ඉදිරියට ගෙනිච්චොත් තමන්ට මේ සංගීත ශාස්ත්‍රය තුළ සංගීත භාණ්ඩයක්ම පමණක් පිට සීමා වෙලා ඉන්න ඕනේ නැහැ. තමන්ට පුළුවන් සංගීත අධ්‍යක්ෂණය කරන්න, තනු නිර්මාණය කරන්න පුළුවන්, ශබ්දාගාරයක් පවත්වා ගන්න පුළුවන්, තමන්ටම කියලා බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි සිත තියෙන්න ඕනේ. සිතේ අවශ්‍යතාවය තියෙන්න ඕනේ. අවශ්‍යතාවට අන කරන්න ඕනේ. අන කරාම අපිට අවශ්‍ය තැනට යන්න පසුබිම සැකසෙනවා. සිත ඇත්නම් පත කුඩාද කියලා කියන්නේ ඒ නිසා තමයි. එතකොට අර ගැලැක්සිස් වලින් පටන්ගෙන ඊට පස්සේ ෆෝචූන්ස් එහෙම වෙලී ඊට පස්සේ පැට්‍රික් ඩෙන්ස්පිති මහත්මයාගේ කොම්බෝ සංගීත කණ්ඩායම ඉන්නවා. ඊට පස්සේ කලර් ලයිට්ස්, මවුන්ට් චයිම්ස් ඔහොම ඇවිල්ලා ඊට පස්සේ ඔබ සුපර් ගෝල්ඩන් චයිම්ස් සුපර් ෆෝචූන් කියලා හදනවා. මෙහෙම ආපු ගමනක් තියෙනවා. ඒ අතරේ අර අපි කලින් සඳහන් කළා සත්‍යයේ ගීතේ ඊට 530ක විතර දර්ශන වාරවල ඔබ හිටියා. ඊළඟට පවන ඒ පවන ප්‍රසංගේ හිටියා. ඔහොම යන අතරේ කීර්ති ගී සංකල්පනා කියලා ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වෙනවා. මට මනෝජය මාත් එක කියනවා මල්ලි ඒ මුල් කාලේ කොයිතරම් සෙනග ආවද කියන්නේ සමහර වෙලාවට මේ වාද්‍ය වෘන්දේ ඉන්න අපිට එළියට ගිහිල්ලා ආයෙ එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ තරම් සෙනග. ඒ නිසා වෙනම ඩෙන්ටිටි කාඩ් එකක් හැඳුනුම්පතක් පවා නිකුත් කරන්න සිද්ධ වුණා කියලා. ඒ තරම් ජනගඟක් ගලපු අවස්ථාවක් මතක් කරන්නකෝ. ඔව් මගේ මුල්ම ප්‍රසංග වලට එහෙම තිබුණා. මට මතකයි ලුම්බිනි රංගහලේ පැවැත්වුව ප්‍රසංගයක්, ටවර් හෝල් රංගහලේ පැවැත්වුවා. ඒ ප්‍රසංග වලට මනෝජ් වාදන ශිල්පියෙක් හැටියට සහභාගී වුණා. ඉතින් මනෝජ් දන්නවා ඉතිහාසයේ හොඳට විස්තර කරන්න. ඒ රසික පිරිස මගේ මාව බලා ගන්න, මාව දැක ගන්න, මගේ අත්සමක් ගන්න ආපු පිරිස ගොඩක් හිටියා. ඒ දවස්වල මම රසික සමාජයක් පිහිටව ගත්තා. යට සමාජික අංකයක් දුන්නා. මම ලියුම් ලිව්වා. ඉස්සෙල්ලාම රෝනියෝ කරලා ලියුම් ඇරියා. ඊට පස්සේ එකම ලියුමක් ෆොටෝකොපි කරලා ඇරියා. ඊට පස්සේ කෙනෙක්ව දමලා කෙනෙක් ලියුම් මං වෙනුවෙන් ලිව්වා. මගේ අත්තකුරුට සමාන තියෙන මගේ රසිකයෙක් හොයාගෙන එයාට ලිව්වා. මොකද මට ලියන්න වෙලා නැති නිසා. ඉතින් අවසානයේ මමත් ටිකක් ලියුම් ලිව්වා. ඉතින් ඔය වගේ ඒ රසික සමාජයකුත් මම ගොඩනගාගෙන තිබුණා. ඉතින් තැපල්කරුවා එනකොට ගෝනි භාගයක ලියුම් අරන් යන හැමදාම. මේ කොයි කාලේද? 85 ඉඳලා 88 89 කාලේ කියන්නේ මම අතිශයින් ජනප්‍රියච්ච කාලේ. ඊට පස්සේ ඉතින් ඔහොම කාලයක් තිබුණා. ඔව්. දැන් ඒ ලියුම් වලට උත්තර ලියන මනෝජ් අයිලාට එහෙම අවස්ථාවක් දුන්නේ නැහැ. මනෝජ් අයියලා ඉතින් ගන්නමත් එක යාළුවා මම හිතන්නේ. මම දන්නේ. එතනින් පස්සේ ඉතින් යාට ඉතින් ප්‍රේම සම්බන්ධතා තියෙන්න එපා. ඉතින් ළමයෙකුට වුණා. ඉතින් ඒ වගේ එහෙම තියෙන්න ඇති කියලා මම හිතනවා නේද මනෝජ්? තව මනෝජ් අයියා ළමෙක්. මනෝජ් ඒ දවස්වල හරිම ලස්සනයි. වදන්න ලස්සන කොණ්ඩේ පොකුට කොණ්ඩයක් එක්ක ඒක කාන්තාවන්ගේ කියන්නේ තරුණියන්ගේ ආකර්ෂණය නොමදව ලැබෙන රූපකායක් මනෝජ්ට තිබුණා. ඒ දවස්වලත් දැන් තාමත් තියෙනවා. ඒ දවස්වලත් තිබුණා. ඔව්. ඒක ගැන අපිට සාක්ෂි වෙනම කියන්න පුළුවන්. දැන් ඔය කතාව ආපු නිසාම ඔබේ කේන්දරයේ සිකුර කොතනද ඉන්නේ? මං හිතන්නේ මට මගේ කේන්දරේ සිකුර හැමදාම ඉන්නවා මට.
මගේ සිකුරා මගේ කේන්ද්‍රය හැමදාම තියෙනවා. මොකද මට තාමත් දැන් සිකුරා කියලා අපි කතා කරන්නේ මේ කාන්තාවන්ගේ ආකර්ෂණය කියලා කියන එකට. ඔව්. එහෙම බැලුවොත් අදටත් මම කාන්තාවන්ගේ ආකර්ෂණය ලබා ගන්න කෙනෙක් හැටියට තමයි මට කියන්න පුළුවන්. මගේ වයසේ ඉන්න අය මාත් සමග තරුණ වයසේ ඉඳලා වැඩිමහලන් බවට පත්වෙච්ච අය සහ ඒගොල්ලන්ගේ දරුවත් දැන් මට ආදරය කරනවා. එහෙම නැත්නම් ඒ අයත් මට කැමැත්තෙන් ඉන්න මගේ රසිකයන් බවට පත් වෙලා තරුණ පිරිස ඉතින් බොහොම එක් ඉන්නවා. ඉතින් මට ඒක සතුටට කරනවා. මොකද මට මගේ අවශ්‍යතාවය තියෙන්නේ මේ ජෙනරේෂන් එක ඊළඟ පරම්පරාවත් එක්ක වැඩ කරන්න. ඒ නිසා තමයි මම තරුණයත් එක්ක ගොඩක් වැඩ කරන්නේ. ඒ තරුණ රසික පිරිසක් මට ගොඩනගෙනවා නම් ඒක මගේ ලොකු ශක්තියක් බවට පත් වෙනවා. කවදා හරි දවසක මට අත්විවරමක් වෙනවා තවත් විදියක ඊළඟ පරපුරට යන්න මේ තරුණ අය වෙනුවෙන් මම ගීත ගායනා කරොත්. ඒකත් මම හිත ඒ වගේ නිර්මාණත් කරනවා. එතකොට අර කීර්ති ගී සංකල්පනාවලින් පටන් ගත්ත ප්‍රසංග දැන් අන්තිමටම තිබුණේ මනමාල හැන්දාව කියලා. ඒ මනමාල හැන්දාව කියලා දාන්නේ ඔය ඒ මනමාලියෝ ටික ආවා. ඉතින් ප්‍රසංගය බලන්න. ඉල්ල ඒ ප්‍රසංගය තාමත් සාර්ථක වෙච්ච ප්‍රසංගයක් නෙළුම් පුගන රඟාලේ තිබුණේ. ඉතින් අතුරු සිදුරු නැතුව පිරී ගියා. ප්‍රවේශ පත්‍ර විකුණ ගන්න අවසන් වෙලා බොහොම ලොකු රෂ් එකක් තිබුණා. ඉතින් අපිට මේ කොවිඩ් වසංගතය ආපු නිසා ඒ ප්‍රසංගය දිගටම ගෙනියන්න බැරි වුණා. ඉතින් මේ ඊළඟට මොකද්ද සූදානම්? ඊළඟ සූදානම් තමයි සිම්ෆනි කියන තේමාවට. ඒ කියන්නේ සිම්ෆනි ඕකෙස්ට්‍රා එකක් එක්ක මම හිතන්නේ 45ක් 50ක් විතර වාදන ශිල්පීන් එක්ක ප්‍රසංගයක් පැවැත්වීම තමයි මගේ අදහස. ඔබ විශ්වාස කරන්න එහෙම 45ක 50ක විතර ඕකෙස්ට්‍රේෂන් එකක් එක්ක එහෙම වාද්‍ය වෘන්දයක් එක්ක ප්‍රසංගයක් පවත්වනවා කියන අදහස අහන එකත් අපිට කනට මීබිඳුවක් කරන්න වගේ. එහෙම අපි විදේශ රටවල දකින ඉන්දියාව එහෙම දකිනවා අනන්තවත්. සාමාන්‍යයෙන් උන් සින්දුවකටත් එහෙම 45ක 50ක විතර වාද්‍ය වෘන්දයක් යොදා ගන්නවා. හැබැයි ලංකාවේ අපිට එහෙම අත්දැකීම් හරි විරලයි. අපි බලාගෙන ඉන්නවා. ඒ ෂෝ ප්‍රසංගයේ නමත් සිම්ෆනි. බලාපොරොත්තු වෙන්න. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඔබේ මේ මනමාල කටහඬින් අර 45ක 50ක විතර මේ මනෝජ්ජයිල වගේ විශාල වාද්‍ය වෘන්දයක් එක්ක ඒ අත්දැකීම විඳින්න.
වෙතේ වතු සුදු මල් පිපිවි පිළිගන්නට කුකුල් තලා කුමරිසිනා මතුවී මල් පරදන්නට බිලිඳුගෙනා කිරි සුවඳ ගෙපෙල් දොරින් මමා ඉන්න ඉතදී අම්මලා කුලේ මගේ සිහිනේ මල් පිපෙන්න කඳුළු ඉතින් සමාවියන් අපි වින්දිමු අද හවසට මගේ ඉපැලට එනවා සිරියහනි තනි රකින්න කඳුළු ඉතින් සමාවියන් අපි වින්දිමු අද හවසට මගේ ඉපැලට එනවා සිරියහනි තනි රකින්න මගේ ඉපැලට එනවා සිරියහනි තනි රකින්න මගේ ඉපැලට එනවා සිරියහනි තනි රකින්න අර යටලීයේ මල් පූදින හැටි බලාගෙන ඉන්න එතෙක් තනිකමෙන් කඳුලෙන් ගත කරපු ජීවිතයක් ගැන ගැමි තරුණයෙක් හිතන්නේ හෙට දවසේ ඉඳලා ඒ තනිකම නැති වෙනවා අද දවසේ ඔහුට දැනෙන හැඟීම තමයි ඒ. එතකොට මේ ගීතය එක පැත්තකින් ගත්තම ඒ වෙද්දී ඔබ කඳුල එක්ක හිටියා නම් ජීවිතයේ යම් යම් අනපේක්ෂිත අටෝරාසියක් කරදර නිසා ඔබට ඔබේ අත්දැකීමට සමපාත වෙනවා. අලුත් ජීවිතයක් මේ ගීතයත් එක්ක ආරම්භ වෙනවා. ඊළඟට අපිට ඇහෙනවා අර කන්ට්‍රි මියුසික් කියන ඒවා එක පැත්තකින් ඇහෙනවා වගේ මේ ගීතයත් එක්ක. ඊළඟට අපේ ජනනාද මාලාව ඇහෙනවා කියලත් අපිට තේරෙනවා. ඊළඟට මේ ගීතයේ ආකෘතිය දිහා බැලුවහමත් ඔබ ගායපු අනිත් ගීතවලට සහ අපි අතර තියෙන අනිත් ගීතවලට වඩා වෙනස්. ලක්මාලි කාර්යවසම් සුරේෂ් ද සිල්වා මේ දෙන්නත් එක්ක එකතු වෙලා මට හිතෙන්නේ ගීතයක් කළා නෙමෙයි ඔබ ප්‍රොජෙක්ට් එකක් කළා ව්‍යාපෘතියක් කළා කියලා. ඔව් අන්තිමට එහෙම තමයි නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගීතේ 99 දී මට සුරේෂ් ගීතේ කැසට් පටයකට දාලා යා නිකන් කීබෝඩ් එක වාදනය කරලා ගායනා කරලා මට දුන්නා. මම මේක ශබ්දාගාරයකට ගිහිල්ලා අහනකොට මේක තේරුණා පොඩි වෙනසක් තියෙනවා මේකේ ඇත්ත. කියලා මම ඒක පස්සේ අපි මේක කරා. මොකද මට අර දැන් රට යන සිහිය මගේ ජීවිතේ වියවුල් ටිකක් අවුල් සහගත වෙලා තිබුණේ. පස්සේ මම ඒක කොහොම තියලා මම රට ගියානේ. ගිහලා ආවා. ආවට පස්සේ මට සුරේෂ් දවසක් කතා කරලා කිව්වා කීර්ති අර ඔයාලට දුන්න මං කඳුලේ ඉතින් සමාවයන් ගීතය මම අලුතෙන් ට්‍රැක් එකක් ගැහුවා. ඔය ඇවිල්ලා කැමති නම් වොයිස් කරන්න කියලා. එතකොට එයා පොඩි ශබ්දාගාරයක් තියෙනවා එයාගේ ගෙදරම වැල්ලවත්තේ. ඉතින් මම ගිහිල්ලා මේ සින්දු එකපාරක් ඇහුවා. සින්දුව මතක් කරගත්තා වචන ටික ලියාගත්තා. එකපාරයි වොයිස් කරේ. සාමාන්‍ය අපි කීප සැරයක් කියනවා එකපාර මතක් කරගෙන කිව්වා. කියලා මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා සතියකට පස්සේ මට කෝල් ඇදලා කිව්වා කීර්ති අර වැඩේ මික්ස් කරලා ඔක්කොම ඉවරයි ඔගේ වොයිස් එක ඇවිල්ලා අරන් යන්න කියලා. මං CD එකට කපලා තිබුණා මං ගෙදර යනවා. මං ගෙදර එනකොට අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය අපාත්‍රේ වියෝවුණු නීලා වික්‍රමසිංහ මහත්මිය අපේ ගෙදර ඇවිල්ලා හිටියා ඒ වෙලාවේ. ඉතින් නීලක්කට මම කිව්වා අක්කා මම සින්දුවක් කිව්වා මේක අහලා බලමුකෝ කියලා. මමත් ඇහුවේ එයත් ඇහුවේ එකම වෙලාවේ. මේක දානකොට අපි දෙන්නම නිකන් භාවනාවකට සමවැදුණා වගේ ඒ ගීතේටම ප්‍රවිෂ්ඨ වුණා. ඒ කියන්නේ ඒ තරම් ඒ ගීතේ අමුත්තක් තිබුණා. ඊපස්සේ නීලක්කා කිව්වා මට කීර්ති වහාම ගිහිල්ලා ඒ වචන ටික යාගේ කීර්ති වහාම මේක මාධ්‍ය වලට ලබා දෙන්න කියලා. ඉතින් මම පහුවෙන්දම CD ටිකක් කපලා මාධ්‍ය වලට ලබා දුන්නා. ඒක අතිශයින් ජනප්‍රිය වුණා. ඉතින් සුරේෂ් ද සිල්වා ලක්මාලි කාර්යවසම් සහ මේ ගීතයට ඇඳුණු රූප රචනාවත් ඇත්තටම මේකට ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා. ශාන්ත බණ්ඩාර තමයි මේක රූප රචනය අධ්‍යක්ෂණය කරේ. ඒ වගේම නදීෂා හේමමාලි මේ මාත් සමග මේ රූප රචනයේ හිටියා. ඉතින් මේ සියල්ලක්ම එකතු වෙච්ච ප්‍රොජෙක්ට් එකක් තමයි කඳුලේ ඉතින් සමාවයන් කියන්නේ. අද දවසේ සෑම විවාහ මංගල උත්සවයකම ගායනා වෙන ගීතයක් මම ගියොත් අනිවාර්යයෙන්ම ගායනා වෙනවා. පුරුද්දක් හැටියට හැමෝම ගායනා කරන ගීතයක් වඩ පත් වෙලා තියෙනවා.
මේ ගීතේ. හැබැයි කියන්නේ එහෙම සැලසුම් සාගත ව්‍යාපෘතියක් නොවන වුණත් අර ජනප්‍රියත්වයේ සාන්ද්‍රණය නිසි ආකාරයෙන් මේ ගීතයේ තියෙන ඔබ විශාරද ඒක වගේම දිනුෂ මේ ගීතෙන් තමයි මම නැවත ඉපදුනේ සංගීත ජීවිතය තුළ. ඒ කියන්නේ මම නැවත ලංකාවට ඇවිල්ලා මේ ගීතේ ගායනා කරලා පස්සේ නැවත අර මගේ ප්‍රේක්ෂකයන් මා පිළිබඳව උනන්දු වුණා. ඒ වගේම ගීතය හරහා මට ගොඩාක් ලොකු ජනප්‍රියත්වයක් නැවත ලැබුණා. ඉතින් මට මේ දෙවෙනි ගමන යන්නට උපකාරී වෙච්ච ගීතය තමයි මේ කඳුලේ ඉතින් සමාවෙන් කියන ගීතය. ඔව්. මම හැමදාමත් මේ ගීතයට සහ නිර්මාණකරුවන්ට ණයගති. සහ ඔබ කියපු කතාවට අපි භාගයක් එකඟ වෙනවා. ඒ කියන්නේ ඔබේ පරණ රසිකයන් විතරක් නෙවෙයි අලුත් රසිකයන් පිරිසකට අලුත් පරම්පරාවකට පාලම හදන බව ගීතයේ බවට පත් වෙනවා. ඔබ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පිළිබඳව මතක් කළා මෑතක අපි අතරින් වියවෙච්ච ඔබ මුලින්ම වාද්‍ය ශිල්පියෙක් විදියට පටිගත කිරීමකට සම්බන්ධ වෙන්නේ එතුමිය සහ ග්‍රේෂන් ආනන්ද අපේ වියෝවිච්ච අග්‍රගණ්‍ය ගායකයා. මගේ ඉස්සර අපි ওই පටිගත කිරීම වලට ආම රෙකෝඩින් වලට ආම බොරැල්ලේ ජෝනත් ශබ්දාගාරය තියෙන උතෙන්ට තමයි අපි එන්නේ. ඉතින් මට හම්බුනේ මේ පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට් මේ පුතා වාදනය කරනවා වගේ පොඩි ඒවා තමයි මට හම්බුනේ. හැබැයි බේස් ගිටාර් වාදකයෙක් මම ඒ වෙන විට. ඉතින් දවසක් ග්‍රේෂන් ඇවිල්ලා කිව්වා කීර්ති මං සින්දු 4ක් රෙකෝඩ් කරන්න වෙනවා. ඔයා කැමතිද බේස් ගහන්න කියලා. මම ඉතින් අයියෝ කොච්චර ලොකු දෙයක්ද කියලා මම ඉතින් ඒක කැමති වුණා 1978 දී. ඊට පස්සේ ඈත දුරක දැස පාවෙලා කියන ගීතය තමයි මට ඉස්සෙල්ලාම බේස් ගහන්න ලැබුණේ. ඉතින් නීලා වික්‍රමසිංහ මහත්මයාත් ග්‍රේෂන් ආනන්ද මහත්මයාත් ගායනා කළ ඒ ගීතයට මගේ ජීවිතේ මම ඉස්සෙල්ලාම බේස් ගිටාරේ වාදනය කරේ ඔතනින් තමයි. ඔව්. ඊට පස්සේ ඔබ මුල්ම සරල ගීත කීපය අතර නීලා වික්‍රමසිංහ විශාරද ගායන ශිල්පිනිය එක ගීතයක් ගායනා කළා. ගීතයක් ගායනා. මම ඇයි සමග ගීත 3ක් ගායනා කළා තියෙන යුග ගීත. ඔව්. දැන් එහෙම ගීතාවලි ගැන කිව්වම දැන් මුලින්ම ඔබේ ගී එකතුවක් නිකුත් වෙන්නේ ඔය නීල අහසේ කියන නමින්නේ. නමින්. ඒ කැසට් එක ගන්න කොච්චර පොලිමත් වුණාද මේ හයිලෙවල් පාරේ වාහන? ඒක තිබුණේ නාවල පාරේ. නාවල පාරේ. පස්සේ තමයි මේ දෙන්නකඩ. ඇත්තටම දැන් මම ওই කැසට් එකේ සින්දු ටික අරගෙන ප්‍රොඩියුසර්ස්ලා කීප දෙනෙක් ගාවට ගියා නිෂ්පාදකවරු. ගිහලා මං කිව්වා මම සින්දු ටිකක් කරා මේක පුළුවන්ද මට ඉතින් සල්ලි නැහැ මේ කැසට් එකක් කරන්න. මේක පුළුවන්ද කැසට් එකක් හැටියට අවුට් කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වේ මේ මෙහෙමයි කීර්ති අලුත් අයගේ කැසට් කරලා අපි විකුණ ගන්න බැරි වෙනවනේ. ඒ නිසා ටිකක් අමාරුයි වැඩේ කියලා මට 3-4 දෙනෙක් මෙහෙම මාව ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ තමන් කවර මගේ පළවෙනි බිරිඳ මුදිතාගේ කනකර උගස් දීලා තමයි අපි මේ පළවෙනි කැසට් එක කරේ නීලහස. අන්න එදා තමයි ওই කියපු පොලිම වාහන පොලිම මේක නිකුත් වෙන්නේ. මේ වෙනකොට මම ස්වාධීන රූපවාහිනියේ මේ ගීත ප්‍රචාර වෙලා පුදුම විදිහට ජනප්‍රිය වෙලා. ඉතින් අර රසිකයෝ ඉල්ලනවා මගේ සින්දු කැසට් පටේ. ඉතින් ඒක ගන්න අපේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් පෝලිං වල හිටිය වාහන පෝලිම මටම හිතා ගන්න බෑ මේ තරම් මගේ මේ කැසට් එක ගන්න මිනිසුන්ට උවමනාවක් තියනවාද කියලා මටත් අදා ගන්න බැරුණා එදා දවසේ. ඒකත් මගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක්. එහෙම අවතක නොවන සිදුවීම් ගණනාවක් එක්ක තමයි මේ කතාබහ අපි ගොතාගෙන යන්නේ. තවත් ගීතයක් විඳින්න අවස්ථාව. එක පැත්තකින් ගත්තාම මේ අර සමහරලාවට මේ යාළු මිත්‍රකම් ඒ කියන්නේ සසර පෙර පුරුදු පතාගෙන ආපු සම්බන්ධකම්ම තමයි මේ නැවත වතාවක් යන්නේ. කවිකාරියේ ගායනයට අපි ආරාධනා කරන්නේ ධම්මිකා බණ්ඩාර ගායන ශිල්පිනියට. ගීතයට කලින් මේ බැඳීම් ගැන යමක් කියන්න බැරිද? ඔව් ඇත්තටම මම සරත් දසනායක මහත්මයාගේ සංගීත කණ්ඩායමේ නිත්‍ය බේස් ගිටාර් වාදකයා වෙලා හිටියා ඒ කාලේ. එතුමාගේ සියලුම චිත්‍රපට සුබිම් සංගීතයට ගීතවලට මම දහස් ගානකට එතුමාගේ ගීතවල මම පටිගත කරලා තියෙනවා. මට මතකයි මහින්ද බණ්ඩාරත් මමත් අපි දෙන්නගේ දින අරගෙන තමයි එතුමා පටිගත කිරීම දාන්නේ. ඒවා ග්‍රේෂන් ආනන්ද. අපි තුන්දෙනා හරිම වැදගත් එතුමාගේ පටිගත කිරීම. මොකද අපි උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් සමන් පොඩි බාධා කිරීමක් කරනවා. එක හේතුවක් තමයි ඔබ අර ඒ කාලේ තිබිච්ච ඒ කියන්නේ ඊට කලින් තිබිච්ච අර මේ පික් බේස් කියන තාක්ෂණය වෙනස් කරන ඔබ නේද? ඔව් ඒ කාලේ පික් එකෙන් තමයි බේස් මුල් කාලේ අපි වාදනය කරේ. පස්සේ මම ඉගෙන ගත්ත මේ ෆින්ගර් ස්ටයිල් කියන එක. ඇඟිලි වලින් බේස් ගිටාරේ වාදනය. එතකොට අර පික් එකට වඩා වේගයෙන් වැඩි ස්වර ප්‍රමාණයක් වාදනය කරන්න පුළුවන්. ඉතින් ඕක නිසාම මට ගොඩාක් ඉල්ලුම තිබුණා. ඉතින් බේස් හැම රෙකෝඩින් එකටම මට දවසක් දෙන්න නැති තරමට මම සංගීත ගීතවලට බේස් ගිටාරේ වාදනය කරලා තියෙනවා. ඉතින් ওই කාලේ තමයි මහින්ද මා වෙනුවෙන් මේ ගීත නිර්මාණය සමන් චන්ද්‍රනාත් වීරසිංහ අපේ ප්‍රවීණ ශිල්පියෙක් එක්ක අපිට වැඩ කරන්න ලැබුණා. මොකද සරත් දසනායකත් එක්ක බොහොම හිතවත් සමීපකමක් තිබුණා එතුමාට. ඉතින් එතුමා මේ
ඔය එක වැඩසටහන් වලට යනකොට ඉතින් මටත් දවසක් කිව්වා කීර්ති මං ලියපු සින්දුවක් තියෙනවා කැමති නම් කියන්න කියලා. ඉතින් බලනකොට මේ අමුතු පදමාලාවක්. ඊට පස්සේ තමයි මම මේක කතන්දරේ දැනගත්තේ. මොකද මේ ගමේ අහිකුන්ටක කණ්ඩායමක් ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඒ කණ්ඩායමේ ලස්සන කාන්තාවක් ඉඳලා තියෙනවා. ඉතින් අපි සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා එදාසල හොඳ තරුණ නාම්බරයේ ඉන්න තරුණේ. එතුමා ඉතින් මේ තරුණිය දිහා පොඩ්ඩක් ඇහැ ගහලා තියෙනවා. ඒක සාර්ථක වෙච්ච ආදරයක් නෙමෙයි. කෙසේ නමුත් ඒක පදනම් කරගෙන තමයි මෙතුමා මේ ගීතේ ලිව්වේ. ලියලා තමයි මට මේක දුන්නේ. මේක සත්‍ය කතාවක්. ඊට පස්සේ ඒක මම මහින්දට දුන්නා. මහින්ද මේකට මෙලඩි එකක් දාමු කියලා. ඊට පස්සේ මේක අපි යුග ගීතයක් හැටියට මහින්දගේ ආදරණීය බිරිඳ ධම්මිකා බණ්ඩාර මාත් සමග මේ යුග ගීතය ගායනා කරා. අතිශයින් ජනප්‍රිය ගීතයක්. අදටත් මේ ගීතය මම කොහෙට හරි ගියොත් ගායනා කරනවා. බොහෝ විට මට ධම්මිත් එක්ක ගායනා කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කවුරු ඉන්න කෙනෙක් ලව්ව ප්‍රසංගයකට ගියොත් අනිවාර්යෙන් මම මේ ගීතේ ගායනා කරනවා. ඔව්. අද පුළුවන් ධම්මි එක්ක ගායනා කරන්න. අර කිව්වාගේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා ඒ කියන්නේ ඔබට ඊටාම කමනීය ගීත කීපයක් රචනා කළා තියෙනවා. මේ අවුරුදු 40ක විතර කාලය තුළ ඔබ සින්දු 600කට වඩා වැඩි ගානක් ගායනා කරලා තියෙනවා. ඒ අතර තියෙන කමනීය ගීත කීපයක් සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා ලියලා තියෙනවා. එකක් තමයි වරුසාවේ වලාකුල් සලාලා වරු ගානක් වැටියන් හදාලා සනසිල්ලේ ලැබූ මේ වෙලාවේ පිළිසඳරේ නිමානය අපේ. දැන් අපි අහලා තියෙනවා සහ මේ ඔබ ඒ කාලේ අර গিitar එකත් කරේ දාගෙන සොයිස ෆ්ලැට්ස් වල තියෙන වීරසිංහ මහත්තයාගේ ගෙදරට යනවා කියලා. ඒ කාලේ මාලිගාවත ෆ්ලැට්ස්. මාලිගාවතද? මාලිගාවත. කුමාරි යාබද ගෙවල් වල ඉන්න ගෑනු ළමයි ඔබ ගියාට පස්සේ ඔබ ඇවිල්ලා වීරසිංහ මහත්තයාගේ ගෙදර වාඩි වෙලා ඉඳපු පුටුවේ වාඩි වෙන්න පොර කරනවා කියලත් සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්තයාගේ මල්ලි ಭಾರತಿ වීරසිංහ මහත්මයා මේ කීර්ති කියන පොතේ ලියලා තිබුණා. මොකද ಭಾರತಿ වීරසිංහ සහෘදය තමයි අර ඔබට විශේෂ ආමන්ත්‍රණයක්. ලයාන්විතයා. ලයාන්විතයා. ඔහු කියනවා නම යෙදුවේ එතුමා තමයි. නම යෙදුවේ ඔහුට එකපාරටම රෑ හීනෙන් වගේ ඒ නම ආවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒ නම ඉතාමත්ම ගැලපෙනවා. ලයාන්විත හඳින් අපි ධම්මි සහ කීර්ති යුගටට ආරාධනා කරනවා මේ ගයන්න. සින්දු කියනා නද නුඹ දෝරේ කෝකිලා මඩුවි යඳ යනෝහි අනිසාමි සෙන්දේවිනා කවිකාරී සින්දු කියනා නද නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යඳ යනෝහි අනිසාමි සෙන්දේවිනා
වසරේ ගෙනාදරේ අඳුරයි ඔබේ දෝතට तेरे सामने मंदानी सित मागे चंचल बिना කවිකාරී සින්දු කියනානදේ නුඹ දෝරේ කෝකිලා මුඩි පාඩුවේ යනවායි අනින් සාමි සෙන්දේ විනා කවිකාරී සින්දු කියනානදේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යනවායි අනින් සාමි සෙන්දේ ඒ ගීතය නරඹද්දි ඔබට දැනෙච්ච දේම තමයි ආයේ මම පෙරලා ඔබෙන් අහන්නේ කොහොමද රංගපෑම? ටෙලිනාට්‍ය 4ක විතර රංගපෑවා. ඔව් ටෙලිනාට්‍ය 4ක රංගපෑවා. මුලින්ම රංගපෑවේ චාරුලතා කියන ටෙලිනාට්‍යයේ සුසන්ත චන්ද්‍රමාලි සහ රංජන් රාමනායක සමග. ඊට පස්සේ දෙවෙනි ටෙලිනාට්‍යයේ මම රංගපෑවේ අචල අලස් සමග ගව්වෙන් ගව්ව. තිලක් කුමාර රත්නායකත් ඒකේ ප්‍රධාන චරිතයක් රංගපෑවා. තුන්වෙනි ටෙලිනාට්‍යය තමයි විශේෂිත ටෙලිනාට්‍යය තරු ටෙලිනාට්‍යය. ඒකෙදි මම වසන්ති චතුරාණී සහ ග්‍රැන්විල් රොඩ්රිගෝ අපේ ප්‍රවීණ රංගතරයත් එක්ක රංගපෑවා. ඊට පස්සේ මම නවසීලන්තයට ගියාම එහෙදිත් නිකන් හිටියේ නෑ. එහෙදිත් ටෙලිනාට්‍යයක රංගපෑවා. අපේ සාරා කියන ටෙලිනාට්‍යය අපේ සුමිත්‍රා රාහුබද්ද මහත්මිය නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍යය. ඒකෙදි මමත් එක්ක දුලීකා මාරපණ තමයි ප්‍රධාන චරිතය රංගපෑවේ. ඉතින් ජීවිතේ හොඳ අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙනුත්. ඔව්. තව ඉස්සරහට රංගපාන්න ඕනේ එහෙම කියලා හිතෙන්නේ කවදාවත් හිතන්නේ නැහැ. ඇයි? රංගපෑම මගේ විෂය නෙවෙයි. ඒ විෂය හදාරනවා නම් ඒක ඒ වෘත්තියට ගරු කිරීමක් හැටියට වෘත්තිය හදාarලා ඒ වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඒක කමක් නැහැ. මට එහෙම කරන්න වෙලාවක් නැහැ. මම ඉන්න ශේෂ්ත්‍රය තුල මම ඉතාමත් කාර්යබහුලයි. ඉතින් රංගන ශිල්පිය කියලා කියන්නේත් එසේ මෙසේ කලාවක් නෙවෙයි. ඒකත් හරියට හදාarලා කරන්න ඕනේ. මට ලැබුණු ආරාධනාවන් නිසා ඒ අවස්ථාවවලදී මට බැහැ කියන්න බැරි කමට විවිධ හේතුන් මත තමයි ඔය ලැබුණු අවස්ථාවලත් මම රඟපෑවේ. ඉතින් කෙසේ නමුත් මම හිතන්නේ මම රංගන ශිල්පියෙක් නෙවෙයි. මම සංගීතයට පැත්තට යොමු වෙච්ච කලාකරුවෙක් හැටියට තමයි මම දකින වාදකයෙක් ගායකයෙක් හැටියට මට කටයුතු කරන එක හොඳටම ඇති. රංගපාන එක කරන්න පුළුවන්. හැබැයි මනුස්සකම කියන එක රඟපාන්න බෑ. ඒක මනුස්සකම රඟපාන්න ගියොත් අහු වෙනවා. ඔබ මනුස්සකම රඟපාන්නේ නෑ. ඔබ වැටුණා ආය නැගිට්ට ගහක් වගේ ඒ ගහේ අතු ඉති විහිදිලා ගිහිල්ලා තියෙනවා. දැන් ඔබට ලොකුවට ආයේ උපයන්න කියලා දෙයක් එහෙම අවශ්‍යත් නෑ. මම හිතන්නේ එහෙම අසීමාන්තික අවශ්‍යතාවන් තියෙනවා මිනිස්සු හැටියට. එහෙම නෙවෙයි. නමුත් ගෙවල් දොරවල් හදලාද යාන වාහනද දරුවෝද උගන්නලා දේව තියෙනවා. ඊට පස්සේ ඇත්තටම මම මේ දැන් මගේ පරමාර්ථය කළගුණ සැලකීම. කළගුණ සැලකීම කියන්නේ මගේ රසිකයෝ නිසා තමයි අපි මේ කලා ශාස්ත්‍රයේ යම්කිසි ගමනක් එන්නේ. ඒකට රසිකයන් වෙනුවෙන් මම පෙරලා කළගුණ සැලකිය යුතුයි. නිර්මාණ වලින් අපි දෙනවා. ඒ නිර්මාණ ඒගොල්ලෝ ප්‍රිය කරලා අපිට යම්කිසි ගරුත්වයක් දුන්නම නිසා තමයි අපි මේ ගමන මෙතෙක් දුර ඇවිල්ලා තියෙන්නේ. එතකොට පෙරලා එයාට මගේ යුතුයකම ඉටු කිරීම මගේ ජීවිතයේ එක කොටසක්. ඒ කියන්නේ ඒ නිසා තමයි මම මෙතෙක් මේ සමාජ සත්කාර කරමින් ඉන්නේ. විශේෂයෙන්ම මම අවධානය යොමු කරනවා පිළිකා රෝගීන් පිළිබඳව, වැඩිමහලු අය පිළිබඳව, හෘද රෝගීන් පිළිබඳව, දරුවන් පිළිබඳව. ඒ නිසා මම ඇටමිදුළු බද්ධ කිරීම ඒකකයක් ආරම්භ කරා මගේ මූලිකත්වයෙන් තවත් අයගේ සහයෝගය ඇතුව ගිය වසරේ ජනවාරි 29 වෙනිදා මහරගම අපේක්ෂා රෝහලේ දැනට එහි
වැඩ කටයුතු කරගෙන යනවා. ඒකක 2ක් තිබුණා. ඒකක 8ක් දක්වා ඒක වැඩි කරා. ඉතින් දැනට රෝගීන් 150ක් මේ වෙන විට ප්‍රතිකාර ලැබලා ජීවිත රැකගෙන තියෙනවා. ඒක ලොකු සතුටක් මට. ඉතින් ඒ වගේ තවත් කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවටත් ලක්ෂ 160ක් වටින හයිපෙක් කීමෝതെරපි කියන යන්ත්‍රය ලබා දුන්නා. ඒකත් පිළිකා රෝගීන් වෙනුවෙන්. ඒ වගේම තවත් බොහෝ සමාජ සත්කාර මම කරමින් ඉන්නවා. සහ වෘත්තීය පැත්තේ ගත්තා මේ කියන්නේ කලාව ගායක ගායිකාවන් නිර්මාණවේදීන් පැත්තෙන්. ඔව් කලාකරුවන් වෙනුවෙනුත් මගේ යුතුයකම මම ඉටු කරනවා ඉටු කරමින් සිටිනවා. මම ගායක ගායිකා සංගමේ ඉන්නකොට ගායක ගායිකාවන් වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු කරා අවුරුදු 4ක කාලයක්. ලක්ෂ 250ක මුදලක් මම අරමුදලක් පිහිටෙව්වා. ඒ තුලින් ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ට විශ්‍රාම දීමනාවක් ගෙවනවා. තවත් බොහෝ දේ කරා එතන. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න සංගීත ශිල්පීන් සංගීත අධ්‍යක්ෂකවරුන් නිර්මාණකරුවන් වෙනුවෙන් සංගමයක් පිහිටෙව්වා. ගීත රචකයන් වෙනුවෙන් සංගමයක් පිහිටෙව්වා. ඉතින් ඒව කටයුතු දැන් හොඳට කෙරීගෙන යනවා. දැන් අවශ්‍ය කරන පදනම මම සකස් කරලා තියෙනවා. මොකද මම හොඳ සංවිධායකයෙක්. ඒ කියන්නේ මට පුළුවන් ඕන දෙයක් සංවිධානය කළා. මොකද මට හරි විශේෂත්වයක් බොහොම හිතවත් ආදරේ මං කියන දෙයක් අහනවා. ඒක නිසාම මට පුළුවන් මේ අය එකමුතු කරන්න මට හැකියාවක් තියෙනවා. ඉතින් මම ඒ ශක්තිය පාවිච්චි කරලා මේ සංවිධාන ගොඩනෙවුවා. ඒ වගේම මගේ සොනික් ඩයරිය හැමදාම ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න මේ මාධ්‍ය ආයතනවල කලාකරුවන් ඒ දුරකථන අංක ඇතුළත් සොනික් දුරකථන නාමාවලිය ඩයරිය මම නිකුත් කරා මේ පහුගිය 29 වෙනිදා මගේ උපන්දිනේ දවසේ. ඒ වගේම දැන් මගේ මේ දවස්වල ව්‍යාපෘතිය තමයි ලංකාවේ ඉන්න දරුවන්ට සිසුවියන්ට වයලින් 1000ක් බෙදා දීමේ ව්‍යාපෘතිය. මේ වෙන විට ජනවාරි 29 මම ඒක ආරම්භ කර සංකේතාත්මක හැම පළාතකටම ගිහිල්ලා ඒ පළාතේ ඉන්න දරුවන් වෙනුවෙන් වයලින බෙදා දෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයට පවා අපි යනවා. ඉතින් මේක තමයි මේක කරන්නේ මේ සෞන්දර්ය කලාප අධ්‍යක්ෂකවරුන් මාර්ගයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතුව තමයි මේක කරන්නේ. ඒක හරියට පිළිවෙලට කෙරෙන්න ඕන නිසා. ඔව්. එහෙම පිළිවෙලකට කරන වැඩකට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් කැමති වෙයි. ඔව්. කැමති කෙනෙකුට පුළුවන් කලාප අධ්‍යක්ෂකවරුන්ට ලියන්න තමගේ අවශ්‍යතාවය ලියලා ඉල්ලුම් කරන්න. ඒ හරහා මට ලැබෙන ඒ අවශ්‍යතාවයන් පිළිබඳව. දැනට මහනුවර මධ්‍යම පළාතේ ලැයිස්තුව මට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම උතුරු මැද පළාතේ ලැයිස්තුව ඇවිල්ලා තියෙනවා. සබරගම පළාතේ ලැයිස්තුව ඇවිල්ලා තියෙනවා. මට දෙන්නේ දිය යුත්තේ වයලින් ලබා දිය යුත්තේ කවටද කියන එක. ඉතින් මේ මාසය ඇතුළත ඉදිරි දවස් කිහිපය ඇතුළත අපි මේ කටයුතු සිදු කරනවා. සතුටක් දනවන කාරණාවකින් පස්සේ අපි සතුටක් දනවන ගීතයක් වෙනිමු. සඳලතා පායලා මල් වැට ගාව පිරිමාවුදේ සුදු මල් තාරුකා ඇගි පරිවාර තරුවැල් වගේ සඳුත් උපමා ඔබයි නඳුනේ වටයි හැඟුනේ ආදරේ සඳුත් උපමා ඔබයි නඳුනේ වටයි හැඟුනේ ආදරේ
සුදුලතා පායලා මගේ පෙට්ටගාව ඉරිමවුදේ සුදුමල් තාරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ සඳුත් උපමා ඔබයි ලඳුනේ මට ඇඟුනේ ආදරේ සඳුත් උපමා ඔබයි ලඳුනේ මට ඇඟුනේ ආදරේ ලා 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 ඒ ගීතයත් අපිට පෙන්눔 කළේ ඔබේ වාසනා ශක්තිය. ඒ කියන්නේ ගැයීමේ ටැලන්ටුව ඒ ටැලන්ට් එක ලැබිලා තියෙන හැටි ඊට පස්සේ වාද්‍ය ශිල්පියෙක් විදියට ගමන පටන් අරගෙන ඔබ ඇවිත් ඉන්න තැන කියන්නේ කාලයත් එක්කම ඔබ පරිණත වෙලා තියෙනවා. ගායන තාක්ෂණයෙන් භාවාත්මක ගැයීමෙන් ඔබ පරිණත වෙලා තියෙනවා. ඊළඟට ඔබට ඊටාම වටින පද රචනාවන් ලැබිලා තිනවා. සංගීත නිර්මාණයන් ලැබිලා තිනවා. ඒ විස්මිත අසිරිය තමයි අපි කලින් ගීතයේදීත් වින්දේ. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගී පද කල්පනාව ඊළඟට සරද්ද අල්විස් සංගීත වේදියාගේ සංගීත නිර්මාණ. එහෙම බැලුවම ඔබ හරි වාසනාවන්තයි. අර අවුරුදු 10 15 කාලේ ඔබත් එක්ක ගිහිල්ලා අම්මා කේන්දරේ බැලුවා. කේන්දරේ බලපු ගුරුන්නාන්සේ කරුණු 3ක් කිව්වා කියලා මං කිව්වා. ඒ මුල් කරුණු දෙක මොකක්ද කියලා කිව්වා. ඒ කරුණු ඒ ආකාරයෙන් ඉෂ්ටලා තිනවා. තුන්වෙනි කරුණ තමයි ඒ ගුරුන්නාන්සේ කිව්වේ මේ කොළුවා වැලිමිටක් අතර ගත්තොත් ඒ වැලිමිට රත්තරන් වෙන කාලයක් එනවා කියලා. ඉෂ්ට වෙන්න තියෙන්නේ ඒක විතරයි. ඒක ඉෂ්ට වුණොත් මොකද කරන්නේ? ඒක ඉෂ්ට වුණොත් මම ඇත්තටම මගේ ජීවිතේ කැප කරන්නේ සමාජ සේවයට. මගේ අසල්වාසීන්ට, මගේ නෑදෑයින්ට, මගේ හිත මිතුරන්ට, ඊට පස්සේ ගම් වාසීන්ට, මගේ නගරේ ඉන්න වාසීන්ට, මේ රටේ ඉන්න ජනතාවට මම පෙරලා පුළුවන් තරම් හැම දෙයකින්ම මම උදව් කරනවා. ඇත්ත වශයෙන් කියනවා නම් අපිට ජනතාවට උදව් කරන්න කෙනෙකුට උදව් කරන්න දේශපාලනයට යන්න ඕනේ නැහැ. මගේ තේමාව ඒකයි. අපිට ඕන නම් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකට අපිට ඕනේ හොඳ ශක්තිමත් ආත්ම විශ්වාසයක් ඕනේ. ඉතින් දැන් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ දේශපාලනයට ගිහිලා දේශපාලන හරහා ජනතාවට සේවය කිරීම තමයි මේ පාර තමයි තෝරගන්නේ. හැබැයි මගේ තේමාව ඒක නෙවෙයි. මම හිතනවා එහෙම වෙන්න ඕනේ නැහැ. අපිට සේවයක් කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. දැන් මට ලැබිච්ච ප්‍රධානම අවිය තමයි මට ලැබිච්ච මේ නම. කීර්ති පැස්කුවල් කියන නම කිව්වම කෙනෙකුට කියන්නේ හැමෝම වගේ දන්නවා. පොඩි දවරුව පව දන්නවා. ඒතකොට මට මේ නම පාවිච්චි කරලා තමයි දැන් මම වැඩ කරන්නේ. සල්ලි වලින් නෙවෙයි. සල්ලි තියෙන මට සල්ලි මාව විශ්වාස කරලා මට මුදල් දෙන අය ඉන්නවා. හැබැයි ඒ මට අර අතට ආපු සල්ලි නෙවෙයි. මට එහෙම ආපු කාලෙක මම දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක වෙනතුරු ඉන්නවා. ඉතින් ඔබත් ප්‍රාර්ථනා කරන්න මට ඒක ලැබෙන්න කියලා. ඒ කරොත් ඒක පෙරලා නැවත මට ගෙනියන්න දෙයක් නෑ. මට කන්න පුළුවන් කෑම පිඟානක් බෙදාගත්තොත් එච්චරයි. හරි මගේ දරුවන්ට කන්න දෙන්න පුළුවන් ඒකයි. ඒ වේලකට කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට එහා බෑ. අපි පරම්පරා ගානකට මුදල් එකතු කරලා වැඩකුත් නෑ. අපිට ජීවත් වෙන කාලය තුල අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් නිරෝගී ජීවත් වෙන්න පුළුවන් නම් ඒ වගේම අපි ඒ ටික හොඳටම ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ වටපිටාව සකසා ගත්තට පස්සේ අපිට තියෙන්නේ නැති බැරි කෙනෙකුට, දුර්වල කෙනෙකුට, එහෙම නැත්නම් රෝගියෙකුට උදව් කරලා සමාජයේ ගොඩනැගීම තමයි විය යුත්තේ කියන්නේ මිනිස්සෙක් හැටියට විය යුත්තේ කියලා මම හිතන්නේ. මිනිස්සයා උපන්න බව මිනිසුන් දැනගන්නේ අපි රටට වැඩක් කරොත් පමණයි කියන එක තමයි මගේ අරමුණ. මට නම් හිතෙන්නේ ඒ ගුරුන්නාන්සේ කියපු කතාව ඒ කියන්නේ අනාවේකී තුනම මේ විදිහට වෙලා තියෙනවා කියලා. ඔබ වැලිමිටක් අතර ගත්තම රත්තරන් වෙනවද නැද්ද කෙසේ වෙතත් ඔබ අත තියෙන දේ රත්තරන් වෙනවා කියන එක නම් ඔබ ඔප්පු කරලා තියෙනවා. ඔබ මොන වැඩේටද අත ගහන්නේ? ඔබ ඒක සාර්ථකව කරලා තියෙනවා. මේ කීර්ති කියන පොත සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව. මේ පොතත් මෑත කාලේ අපි දැක්ක ඒ කියන්නේ විශිෂ්ටතම චරිතාපදානයක්. ඒ කියන්නේ හේතුව තමයි
මේක මුද්‍රණ කාර්යයක් විදිහට ගත්තාම ඊටාම විශිෂ්ටයි. ඔබේ ජීවිත කතන්දරය, ඊළඟට ඔබේ ගැයුම්, ඔබ පිළිබඳව රටේ ලෝක ක්ෂේත්‍රයේ අය හිතන විදිය, ඊළඟට ඔබේ මනරම් ගී නිර්මාණ කිහිපයක්, මේ සියල්ල එක්ක එහෙම බැලුවාම ඇත්තටම ඔබ අත තබන දේ රත්තරන් වෙන්න පටන් අරගෙන තමයි. thank you. අර බන්දුල පද්මකුමාර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා ඔබට ගී පද රචනාවක් කරනවා. මා මිය ගිය මතු යම් දවසක, මේකේ වචන වෙනස් නම් ඔබ මාව නිවැරදි කරන්න. මා මිය යන මතු යම් දවසක සීතල නිසසල මා අභියස හිඳ පැන් වඩමින් පින් සිරිත් කරන්නට සසල ඔබේ සිත ඔබට කියාවිද. මට හිතෙනවා ඔබ ගැනත් එහෙම නැත්නම් ඔබේ ආත්ම කතනයක් එහෙම එකක් වෙයි කියලා. අර මහගමසේකරයන් නන්නාඳුනනා අත්තකුරින් තමන්ගේ සොහොන් කොතේ ගීලියන්න කිව්ව වගේම ඉල්ලීමක් තියෙන්නේ. අපි ඔබත් එක්ක මේ පැයක දෙකක කතාබහේ අවසානයේදී මට හිතෙනවා ඔබේ ආත්ම කතනයමද මේ වෙන විදියකින් බන්දුල පද්මකුමාර මාධ්‍යවේදියා ලියලා තියෙන ඔබට ගීයක් විදියට කියලා. ඔව් එතුමා ලියපු එකම ගීතයත් ඕකමයි. එකම ගීතත් ඒක. එකම ගීතේ එච්චරයි ලියලා තියෙන්නේ. මා මිය දෙන මතු යම් දවසක සීතල නිසසල මා අභියස සිට පැන් වඩමින් පින් සිරිත් කරන්නට ඔබේ සසල සිත ඔබට කියාවිද. ඔබ අප වෙනුවෙන් කරපු දේ අපව සසල කරන බව නම් කිසිම රහසක් නැහැ. ඔබේ ගැයුම්ද, ඔබේ කියුම්ද, ඔබේ කෙරුම්ද මේ සියල්ල අපව සසල කළා. මේ සියපත් පුකුර බොහොම ගෞරවයෙන් තමයි අද ඔබ වෙනුවෙන් පිපුණේ. ඔබ වෙනුවෙන් පිපුණු මේ සියපත් පුකුර ගැන ඔබට දැනෙන දේ මොකක්ද කියලා දැනගන්න අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලයම කැමතියි. ඔව් ඇත්තටම සියපත් පුකුර වැඩසටහන මම දකින ඉතාමත් ප්‍රබුද්ධ ගණේ ඉතාමත් විශිෂ්ට වැඩසටහන. විශිෂ්ට සංගීත. ඒ වගේම කලාකරුවෙකුගේ ජීවිතයේ පැතිකඩ විවෘත කරලා ඒවා සමාජගත කරන ඉතාමත් උසස් මට්ටමේ වැඩසටහනක් හැටියට තමයි මම දකින්නේ. මම බලාපොරොත්තු හිටිය කවදා හරි දවසක මටත් ආරාධනාවක් ලැබෙයි කියලා මේ සියපත් පුකුර වැඩසටහනට ඇවිල්ලා කතා කරන්න, මෙහෙම වාඩි වෙලා ගීත ගායනා කරන්න. ඉතින් ඒ අවස්ථාව අද උදා වුණා. ඉතින් උදේ තෙන්නකෝන් නිෂ්පාදකතුමාට මම ගෞරව කරනවා, ස්තුතිවන්ත වෙනවා. ස්වාධීන රූපවාහිනියටත් ඒ සියලුම කාර්ය මණ්ඩලයටත් මගේ සහෝදර සහෝදරියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා මේ ආයතනයේ මට මේ ලබා දුන්න අවස්ථාවට. ඉතින් දිනුෂ ඔබත් ඉතාමත් ලස්සන මේ වැඩසටහන මෙහෙව්වා. අපේ සුරවීර අද දවසේ වැඩසටහනට සහභාගී වෙලා නැහැ. කෙසේ නමුත් සුරවීරත් මේ වැඩසටහන ඉතාමත් හොඳින් මෙහෙවනවා. මම කාලයක් තිස්සේ මේ වැඩසටහන ගවේෂණයකින් පස්සේ ඔහු ඒ වැඩේ කරනවා. ඔව් ඒ කියන්නේ මේ දැන් ඔබත් සුරවීරත් මේ වැඩසටහන නිකම්ම ඔහේ ඇවිල්ලා කරන බවක් අපිට පේන්නේ නැහැ. මොකද සමහර විට එදා ඊට කලින් දවසේ ප්‍රශ්න ටිකක් අහගත්තා. ඒක ලෑස්ති කරත්තා. පහුවෙන්දා වැඩසටහනේ ඒ අවශ්‍ය කරන දේවල් කතා කිරීම තමයි බොහෝ විට අපි දකින්නේ වැඩසටහන. මම නිතරම නාලිකාවකටම යනවනේ. හැබැයි මේ වැඩසටහන තුළ ඒ කලාකරුවා පිළිබඳව සෑහෙන අධ්‍යයනයක් කරලා දැනුමක් ලබාගෙන තමයි මේ පුටුවේ වාඩි වෙන්නේ. ඒක තමයි වැදගත් දේ. එතකොට තමයි වැඩසටහනට වටිනාකමක් ලැබෙන්නේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් දැනුවත් වෙන්නේ. බලන අය යම්කිසි වැඩසටහන තුළ හරයක්, රසයක්, හරයක් දෙකම ඇතුව වැඩසටහන නිර්මාණය වෙන්න අන්න එතනදී. ඒ තේමාවක් කරගත්ත මේ සියපත් පුකුරට මම හැමදාමත් ආදරෙන් රස විඳින වැඩසටහනක් කියලා කියන්නට ඕන. බොහොම සතුටක්. ඔබේ ඒ සහතිකය අපි මේ සාමූහික කර්තව්‍යයක්. සියපත් පුකුර කියලා කියන්නේ නිෂ්පාදක උදේ තෙන්නකෝන් මහත්මයා ඇතුළු සාමූහික කර්තව්‍යයක්. මේ ඔබ දකින ලස්සන කැමරා කෝඩ හදාගන්න කොයිතරම් වෙහෙසක් දරනවද, කී වතාවක් ඒ රූප රාමුවක් දිහා බල බල අපේ මේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පීන් සහායකයන් සියලු දෙනා මහන්සි වෙනවද? ඒක ඔබට පෙනෙන්නේ නැහැ. ඒ වගේම අපේ විශාරද මනෝජ් පීරිස් මම කියන්න මේ අතගත්තේ විශාරද මනෝජ් පීරිස් මගේ මුල් කාලේ, මගේ සංගීත ජීවිතේ මුල් කාලේ සිටම මාත් එක්ක සමීපව හිටපු සංගීත ශිල්පියෙක්, සහෝදරයෙක් වගේ අදටත් එහෙමයි. ඉතින් එතුමාගේ මේ සංගීතයෙන් මේ වැඩසටහනට ඉතාමත් හොඳ ආලෝකයක් ලබා දෙනවා, වර්ණයක් ලබා දෙනවා, සහ වටිනාකමක් ලබා දෙනවා. ඉතින් මනෝජ් ඇතුළු මගේ සංගීත කණ්ඩායමටත් මම ස්තුතිවන්ත වෙනවා මේ ලබා දෙන සුමිවුරු වාදනයට, සංගීතයට. ඔව්. අපේ මේ සාමූහික ප්‍රයත්නය පිටිපස්සේ මනෝජ් පීරිස් විශාරද වාද්‍ය ශිල්පියා වගේ මේ කණ්ඩායම ඉන්නවා. මොකද ඔවුන් නගන එක තත්සර හඬක් පවා මේ වැඩසටහනේ කීර්ති අර කිව්වාගේ ඔබතුමා කිව්වාගේ යශෝරාවයට හේතුවක් වෙනවා. කොහොම වුණත්
කීර්තිය යශෝරාවය මේ සියල්ල සපිරි කීර්ති පැස්කුවල් ආදරණීය ගායන වේදියාව වෙනුවෙන් පිපුණු සියපත් පුකුර නිම කරන්න සූදානම්. කීර්ති පැස්කුවල් කියලා කියන්නේ පොතක් කියන එක අපි කිව්වා. මේ පොත තව බොහෝ දේවල් ඉගෙන ගන්න පාඩම් අපිට ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා මේ පොත වහන්න බෑ. මේ පොතට අපි අර බුක්මාර්ක් එකක් දාලා නැවත නැවතත් කියවිය යුතු පොතක්. අපි නැවත නැවත මුණ ගැහෙමු. බොහොම ස්තුතියි දිනුෂ. සැරයක් දුටුවත් ඇති දැසොබී ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්නේ සෙරේ තව දවසක් හමු වී ඉමු මේ භවේ මද පවනේ මුසුකිරුවේ යලි නොවෙන මතක අපේ නිදි පැදුරි ගෙවෙන පැයේ සිහි කෙළුව සුවඳ ඔබේ ජීවිතේ පාළුයි මගේ තව දවසක් සැරයක් දුටුවත් ඇති දැසුබී පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟවගිය මෙනික මගේ ආදරේ කියක් මගේ තව දවසක් හමු සැරයක් දුටුවත් ඇති දැසුබී ඔබ වෙනුවෙන් හැඬුව